හම්බන්තොට ධර්ම සාකච්ඡාව 6 වෙනි කොටස. සාදු සාදු සාදු. අවසරයි අපේ හැමෝටම අපි ගිය වර ධර්ම සාකච්ඡාවේදී අපේ හැමෝටම විශේෂයෙන් අවධානය යොමු කළේ අර පස්සේදී අනිත්‍ය දැකීම සම්බන්ධයෙන්. එතකොට වහන්සේ විස්තර කළා අර බාහිර රූපයත් අධ්‍යාත්මික රූපයත් විඥානයත් එතන පස්සේ වීම නිසා රහතන් වහන්සේ කෙනෙක් මේ ලෝකයේ දකින ආකාරයත් අර මාර්ගයේ වඩන කෙනා සතර සතිපට්ඨාන තුළ දකින ආකාරයත් අර එහෙම නොදකින පුද්ගලයාට පංච උපාදානස්කන්ධයේ සදමින් සසරේ යන ආකාරයත් විස්තර කළා. අපි හන්නේ මේක මට තවදුරටත් අර උදාහරණයකින් විස්තර කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. අපි හන්නේ ඒකට අර ඒක තවත් පැහැදිලි කරගන්න. අපි උදාහරණයක් වශයෙන් අපි හන්නේ හිතමු දැන් මෙතන පෙරගෙඩියක් තියෙනවා නම් ඒ පෙරගෙඩිය දැන් සාමාන්‍ය පුද්ගලෙක් පේන්නේ ඒ මනසට බාහිර රූපයක් දෙකට පෙරගෙඩිය පේනවා. ඒ ඔස්සේ මනස වේදනා සංඥා සංකාරයේ පෙරගෙඩිය සම්බන්ධයෙන් චේතනා පහල කරගෙන පංච උපාදානස්කන්ධයක් හදාගන්න පේනවා. සතර සතිපට්ඨාන වශයෙන් දකිනකොට වහන්සේ මට පළවෙනි ධර්ම දේශනාවෙම පෙන්වුවා ඒකට සතර මහා භූත විදියට අට්ටික සංඥාවක් විදියට ඒක පරණාකාරයේ දැක්කොත් අපි හඳුරන්නේ මට පෙරගෙඩිය විදියට මම එකපාරට දකින්නේ නැහැ. රූපේ දකිනකොටම මම දන්නවා මෙතන හතර මහා භූත තියෙනවා. ඒතර අර පෙර කියන අර පෘථග්ජන පුද්ගලයා පෙර දකින ආකාරයෙන් නම් ගන්න වේදනාවක් නෙමෙයි මම එතකොට සතර මහා භූත පොළවට හා සමානයි. එතකොට මෙතන මේ අර පෙර සම්බන්ධයෙන් කියන මේ හඳුනා ගැනීම බහැරව යමු සංඥාවක් තමයි ඇති වෙන්නේ. ඒක වෙන්නේ නැහැ. ඒතර අපි හඳුනන්නේ ඒක දෙතන වෙන්නේ සතර සතිපට්ඨානෙ වෙන්නේ අර يعني දකින්නකොටම දැන් පෙරගෙන සංඥාව බහැර වෙලා සතර සතිපට්ඨානෙ දකින්නවා. ඒතර අන්තිමට ලබා ගන්නා ලොකු විඥානය කියන විශේෂ ඥානය කියන එක අර පුතග්ජන පුද්ගලයා ලබා ගන්නේ මේක හොඳ පෙරගෙඩියක් මේක කෑවොත් හොඳයි කියන අර දෘෂ්ටියක් මේක තියෙන දෙයක් විදිහටම ගන්නවා. වෙන් කරලා ගන්නවා. අර ඔබ වහන්සේ කිව්වා දැන් සතර සතිපට්ඨානෙ වෙන් කරන්න බෑ කියන එක. දැන් සතර සතිපට්ඨානෙ ඉන්න එක්කෙනා ඒක දකින්නේ හුදෙක් ඒක හතර මහා භූත. මේක මේ ප්‍රේත කමින් කියන්නේ කියලා අර ලෝක ධර්ම වලින් මිදිලා දකින්න தত্ত্বය. ඒතකොට අපි හන්නේ රහතන් වහන්සේ දෙතනදී අර ඒක දැන් අර මනස උත්සාහයෙන් ඒක බලනවා සතර සතිපට්ඨානෙ තුලින් අවබෝධයෙන්ම මේ தত্ত্বය මේමයි මාත්‍රෙතෙන්දීන් පෙරගෙඩියක් කියන කාර්යය තුල කෙනෙකුට අවශ්‍ය නම් පෙරගෙඩිය නිසා සකස් කර ගන්නා වූ සිතුවිලි තුල නිරයට වැටෙන අපායගාමී අකුසල කරගන්න පුළුවන්. තේරෙනවද? දැන් පෙරගෙඩියක් නිසා පෙර දහක් නිසා පෙරගෙඩියක් ඇති කරගත්තා වූ රස තෘෂ්ණාව නිසා සතර අපායට වැටලා ජීවත් වෙන අනුකූලයට වැටලා ජීවත් වෙන කෝටි ගණන් ඇති. තේරෙනවද? එයාගේ අදක්ෂතාවය. තේරෙනවද? පෙරගෙඩියක් නිසා පෙරගෙඩිය කෙරේ ඇති කර ගන්නා වූ රස තෘෂ්ණාව නිසා නිරේතුරු මේ අකුසල රැස්වීම නිසා කල්ප ගණන් දුක් විඳින අය වුන් තරන්නේ. තේරෙනවද? ඒතකොට ඒ යාගේ තියෙන පුතක් දෙන බාස්. තේරෙනවද? ඒ පුතක් දෙන බාස්. ඒක යාගේ වැරද්දක් නෙමෙයි. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ මේ උතුම් ධර්මයේ මත කරලා ගන්න. ඒතෙක් මොන කාටවත් జగතේකටවත් මේ උතුම් ධර්මයේ මත කරන්නේ බැහැ. තේරෙනවද? ඒතකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ හේතුඵල ධර්මයක් නිසා. ජනතාවගේ ලෝකයාගේ කුසල ශක්තිය. තේරෙනවද? ඒතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැති අබුද්ධෝත්පාද කාලය කියන්නේ හේතුඵල ධර්මය. ජන ලෝකයාගේ අකුසල නිසා සකස් වෙනා වූ දෙයක්. ඒ නිසා මෙතන කෙනෙක් පෙර ගෙඩියක් නිසා, පෙර දහස් නිසා, පෙර ගෙඩිය කෙරේ ඇති කර ගන්නා වූ රස තෘෂ්ණාව නිසා කල්ප ගණන් සතර අපායට දුක් ගැටලා දුක් විඳිනවායි කියන කාරණේ මහත්යෝ කාගින්වත් කරදක් නෙමෙයි. තේරෙනවද? ඊට අදාළව ධර්මානුකූල දැක්ම නැහැ. ආරෂ්ඨාංගික මාර්ගය දැක්ම නැහැ. ඒ නිසා යා පෙරගෙඩිය නිසා අප්‍රමාණ දුකට වැටෙනවා. තේරෙනවද? ඒ වගේම පෙරගෙඩියක් නිසා මහත්යෝ කල්ප ගණන් ශාස්ත්‍රීය සැප ලබන්නත් පුළුවන්. තේරෙනවද? යාගේ දෙයක් දක්ෂයි. අර අදක්ෂය එමෙයා දක්ෂයි. පෙරගෙඩිය උපයෝගී කරගෙන පෙරගෙඩිය සංඝික සංඝයා උදෙසා පූජා කරලා දානය උදෙසා පූජා කරලා ඒ තුලින් සකස් කරගත්තා වූ කුසල් සිත නිසා පෙරගෙඩිය නිසා කල්ප ගණන් දිව්‍ය සැප විඳින්න පුළුවන්. තේරෙනවද? දැන් අරයා සතර පහයට වැටෙනවා. මෙයා පෙරගෙඩිය නිසා දිව්‍ය සැප විඳින්න. තේරෙනවද?
ඒතකොට තවත් කෙනෙක් මහත්යෝ නිරේතුරුව පේරගෙඩිය සතර සතිපට්ඨාන ධර්මයන්ට යොමු කරලා කායනුපස්සනාවට යොමු කරලා මේ පේරගෙඩිය කියන්නේ සතර මහා ධාතුවක්. සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි කියලා දකිමින් තේරෙනවා. පේර කියන සම්මුති සංඥාවෙන් විදිලා යා පේරගෙඩිය සතර මහා ධාතුවක් කියන තැන ඉඳලා දැකලා පේරගෙඩිය කෙරෙහි තියෙන තෘෂ්ණාව අනිත්‍යයි කියලා දකින තැන එයා පේරගෙඩිය නිසා සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. එහෙම දැන් මුලින් අර නිරේට වැටුණා. දෙවෙනි කෙනා සුගතියට ගියා. තේරෙනවද? නමුත් මෙයා පේරගෙඩියක් කෑවා. තේරෙනවද? පේරගෙඩිය විසිකලෙත් නැහැ. එයා පේරගෙඩියක් කාලා පේරගෙඩිය නිසා තිබුණා වූ රස තෘෂ්ණාවේ අනිත්‍යභාවය දැකලා පේරගෙඩිය සතර මහා ධාතුක කියන කාමයේ මතු කළ දැකලා පේරගෙඩිය නිසා සකස් වුණා වූ සැප වේදනාව නැත්තම් ඒ පේරගෙඩියේ රසයට ඇලීම චිත්තානුපස්සනාවට දාලා මේ වේදනානුපස්සනාවට දාලා වේදනානුපස්සනාවට අනිත්‍යයි කියලා දැකලා පේරගෙඩිය නිසා සකස් වුණා වූ රසය නිසා සකස් වුණා වූ සිතුවිලි අනිත්‍යයි කියලා දැකලා චිත්තානුපස්සනාවට වඩන ඒ සියල්ල තුළින් සකස් වුණා වූ සප්තබොධ්‍යංගයන්ගේ අනිත්‍යභාවය දැකලා ධම්මානුපස්සනාවත් වඩාගෙන තේන්න පේරගෙඩිය උපයෝගී කරගෙන මෙයා සෝවාන් ඵලයට පත් වෙනවා. තේරෙනවද? සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ වගේ ඉනුත් උප්පට ගිහිල්ලා කවදා හරි රහතන් වහන්සේ කෙනෙක් පේරගෙඩිය දකිද්දී රහතන් වහන්සේට දැක්කා වූ හිත අනිත්‍යයි කියන කාරණේ තුල එයා නැවතුණා. ඉස්සර. දැන් පේරගෙඩිය දකින්න නිමේෂයේදීම ඊළඟ චිත්තේ අනිත්‍යයි කියන සකස් වෙනවා. මොකද රහතන් වහන්සේ ඥාන දර්ශන තුලින් මේ සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකිනවා. සාතන් වහන්සේ ඥාන දර්ශන තුලින් සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකිද්දී මේ විශ්වයේ තියෙන සෑම රූපයකට මෙයා ඒ අනිත්‍යභාවය ආරෝපණය කරලා දකිනවා. යාර පේරගෙඩියක් වේගයක් හැටියට දකින්න පුළුවන්. පේරගෙඩියක් මොහොතකින් දූවිල්ලක් බවට පත් වෙනවා කියන කාරණේ රහතන් වහන්සේට දකින්න පුළුවන්. තේරෙනවද? පේරගෙඩියක් මහ පොළොවක් පේරගෙඩියක් පසක් එකක් කරලා රහතන් වහන්සේට දකින්න. පේරගෙඩිය තුලින් රහතන් වහන්සේට අතීත සංසාරවල තමන්ගේ අම්මා තාත්තාගේ රූපයන් දකින්න පුළුවන්. මෙතන පේරගෙඩියක් තියෙනවා නම් රහතන් වහන්සේ පේරගෙඩිය තුලින් තමාගේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය පේරගෙඩිය තුලින් දකින්න. තේරෙනවද? මේ පේරගෙඩිය කියන්නේ සතර මහා ධාතුවක්. මේ පේරගෙඩිය ඉබේ හටගත්තා වූ දෙයක් නෙමෙයි. තේරෙනවද? බීජයක් පැලවෙලා ඒක පැලයක් බවට පත් වෙලා ගහක් බවට පත් වෙලා ලොකු ක්‍රියාවලියක් තුලිනුයි බීජ නියම ධර්මයන් තුලින් පේරගෙඩියක් එන්නේ. එතකොට මේ පස බවට පත් වුණ, පොහොර බවට පත් වුණ, ගහ බවට පත් වුණ මේ සෑම දෙයක් තුළම පෙර ජීවිතේ මගේ මරුණා වූ මලකදින් ගලා ගිය ඕජාව තියෙන්නේ. රහතන් වහන්සේට පේරගෙඩියක් තුලින් තමාගේ අතීතේ මිය ගියා වූ අතීත රූපස්කන්ධයන් මතු කළ දකින්න පුළුවන්. එයාට පුළුවන් අතීතේ තමන්ගේ අම්මාගේ රූපය මේ පේරගෙඩිය තුලින් මතු කළ දකින්න. එයාට පුළුවන් අතීතයේ තමන්ගේ තාත්තලාගේ රූපයන් මේ පෙරගෙඩිය තුලින් මතු කරලා දකින්න. අතීතයේ තමාගේම රූපයන් මහ පොළොවට පස් වෙනා ඒ පස තුලින් ලැබුණා වූ ඕජාව තුලින් ඒ සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකින්න. තේරෙනවද? එයා නිරේතුව තමන්ගේ රූපයත් පෙරගෙඩිය කියන කාර්යය සතර මහා ධාතුවක් කරලා පෙරගෙඩියත් මේ රූපයත් යම් මොහොතක මේ මහ පොළොවට පස් වෙනවා යන මුලින් දකින්න. ඒ මහ පොළොවට පස් වෙන පස තුලින් සකස් වෙන්නා වූ බීජ න්යාමයන් තුර නැවත පේර පැල පේර ගස් පේර පළදාව ලෝකේ පළ වෙනවා කියන කාමෙන් දකින්න. තේරෙනවද? නමුත් ඒ දැක්ම රහතන් වහන්සේට ඕන නම් අරන් යන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේට එතනට අරන් යන්නේ නැහැ. තේරෙනවද? ඔය සෑම දැක්මක් කරාම රහතන් වහන්සේට අරන් යන්න පුළුවන්. නමුත් ඒ දැක්ම කරා රහතන් වහන්සේ අරන් යන්නේ නැහැ. මොකද නිරේතුරුව රහතන් වහන්සේ දැක්කා කියන තැන නම්. ඒක යාගේ විශේෂය. තේරෙනවද? ඒක යාගේ විශේෂය. නමුත් අර ඕන පැත්තකට රහතන් වහන්සේ කෙනෙකුට පෙරගෙඩිය අරගෙන යන්න පුළුවන්. තේරෙනවද? ඒ නිරේතුරුවම එක එකනාගේ අවබෝධ ස්වභාවයක් මතයි ඒක දකින්න. තේරෙනවද? කෙනෙක් පෙරගෙඩිය නිරේට යන්නට උපයෝගී වෙනවා. තව කෙනෙක් සුගතියට යනවා. තව කෙනෙක් ඒ උපයෝගී කරගෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. නමුත් රහතන් වහන්සේ නිරේතුරුවේ පෙරගෙඩිය තුලින් අතීත පංච උපාදානස්කන්ධයේ ඒ අනිත්‍ය අවබෝධය ලැබුවා වූ පංච උපාදානස්කන්ධේ නැවත ජීවිතේට එකතු කරගන්න. ඒක තමයි තියෙන්නේ. එතනින් ඒ ආකාරයෙන් තමයි දකින්න වෙන්නේ. අපේ ආගමේ දැන් ඔබවහන්සේ දැන් ටිකක් විස්තර කරලා තන. තව ඔබවහන්සේ කියන දැන් කායනුපස්සන වඩනකොට මේ පෙරගෙඩිය උදාහරණයම තව මම විස්තර කරන්න දැනගන්න ඕනකම තියෙනවා. ඔබවහන්සේ කියන දැන් අතීතයේදී පංච උපාදානස්කන්ධය මේක කාල තුනටත් දාලා අනිත්‍ය දකින්න කියන්නේ. දැන් එතකොට මේ පෙරගෙඩිය සම්බන්ධව උදාහරණයක් ගත්තොත් දැන් එතකොට මේ පෙරගෙඩිය සම්බන්ධව අතීතය සම්බන්ධයෙන් පංච උපාදාන සතර සතිපට්ඨානයේ රහතන් වහන්සේ දකින්න ආකාරය අර
මාර්ගය වඩන සතර සතිපට්ඨානින් දැක්කොත්. ඔව්. අතීතෙදිත් මට පෙරගිරිය කියන එක ආවම මට මතක් වෙනකොටම අර ඒ කාලෙත් මෙතන තිබුණ හතර මහා භූතනේ මේ මම මේ වැරදි විදිහට ගත්තා කියන අදහස ගැනීමයි. ඔව් ඒ දැන් මම මුලින් සඳහන් කළා වූ කාරණේ අතීත පංච උපාදානස්කන්ධෙට දාන්න වෙනවා. දාන්න. තේරෙනවද? අතීත පංච උපාදානස්කන්ධෙට දාන්න. අතීත පංච උපාදානස්කන්ධෙට දාලා නිරේතුරු දැන් අර මම එතනදී අතීත පංච උපාදානස්කන්ධය දැන් මතු කරලා පෙන්නන්නේ. අතීතයේ මගේ අම්මා තාත්තා මගේ මේ සතර මහා ධාතුවෙන් එකතුනා වූ පෝෂණයෙන් තමයි මේක වැඩුණේ කියලා. ඒ නිසා පෙරගෙඩිය තුලින් රූපය දකින්න පුළුවන් කියලා. තේරෙනවද? ඒ වගේ ඉන් මෙහාට ගියාට ගිහලා අතීතයේ පෙරගෙඩිය නිසා අතීතයේ නිරේතුරුව මේ රූපස්කන්ධයක් ඇටියට සංසාරේ කොයි සානම් මහත්වය අපි පෙර වළඳන්නේ නැද්ද? පෙර වගා කරන්නේ නැද්ද? වළඳන්නේ නැද්ද? මේ විකුණන්නේ නැද්ද? පෙරගෙඩිය වල පණුව වෙලා ඉපදෙන්නේ නැද්ද? පෙරට ආපු නිරිසතුන් මේ ප්‍රේතය වෙලා ඉපදෙන්නේ නැද්ද? පෙරට ආපු කුහුල්ල වෙලා ඉපදෙන්නේ නැද්ද නේද? ඉතින් ඔය වගේ පෙරගෙඩියක් එක්ක මහත්වය ගොඩාක් දේවල් පෙන්නලා තියෙනවා. ඒක අපි දකින්නේ මේ වෙලාවේ පෙරගෙඩිය විතරක් නේ. ඉතින් අර පෙරගෙඩිය නිසා මම කිව්වනේ නිරේට වැටුණා සතරපඩ වැටුණා කියලා. ඒ තුල අර ඔක්කොම ගන්න වෙනවා. තේරෙනවද? සක්විති රජ වෙච්ච වෙලාවේ කොයි සානම් ප්‍රණීත පෙර අපි වළඳන්නේ නැද්ද? දිව්‍ය තලවල දෙවියන් වෙලා ඉපදුන වෙලාවේ දිව්‍ය උයන් වල කොයිසා ප්‍රණීත පෙර අපි වළඳන්නේ නැද්ද නේද? නමුත් ඒ සංස්කාර සියල්ලම අනිත්‍ය බව. අතීතයේදී ඒ පෙරගෙඩිය අර සතර සතිපට්ඨාන නොදැකීම නිසාම ආයි පංච උපාදානස්කන්ධ හදාගෙන ඉදිරියට ආවා. ඉදිරියේදීත් ඒක වැඩි කළොත් නැවත අපි ඉස්සරහට යනවා. ඒක නේද පැහැදිලිව වහන්සේ කියන්නේ කාල තුන. අතීතෙත් දැක්ක, වර්තමානෙත් දැක්ක, අනාගතෙත් දැක්ක. ඔව් අතීත වර්තමාන අනිත්‍යභාවය නොදැක්කොත් අනාගත පංච උපාදානස්කන්ධෙට බැඳෙනවා. තේරෙනවද? පෙරගෙඩියක් නිසා සංසාරෙට බැඳෙනවා. ඒකයි මම කිව්ව සුගතියට යනවා කියලා. සුගතියට යනවා කියන කාරණා දෙක මතක් කළේ අතීත අනාගත පංච උපාදානස්කන්ධ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම පෙරගෙඩියක් කියන කාරණේ සතර මහා ධාතුවක්, සතර මහා ධාතුව කියන රූපයක්, රූපය කියන මායය කියලා දකින්න. මොකද පෙරගෙඩිය තුල සුගතියටත් දුගතියටත් දෙකම මාර්ගේ කුසල් සාකුසල් සංස්කාර දෙකම සංගවිලා තියෙනවා. තේරෙනවද? ඒ නිසා උපාසර දක්ෂයා අර ඒ විස්තර ඉස්සරහ පැහැදිලිව ධර්මදේශනාවල තියෙන අදක්ෂයා, දක්ෂයා, සාතිදක්ෂයා ඒ එතන ඒක අර්ථය තියෙන පැහැදිලි මෙතන මේ ඒ අතිදක්ෂයා කියන්නේ මාත්‍ර පෙරගෙඩියේ ඒ සංස්කාරය මේ සතර මහා ධාතුක කියන කාරණේ ඒ පෙරගෙඩිය අනුභව කිරීම තුළින් සකස් වෙනා වූ රස වේදනාවේ අනිත්‍යභාවය තේරෙන ඒ පෙරගෙඩියේ සකස් මේ වළඳන වේලාවේ සකස් වෙනා වූ සිතුවිලි අනිත්‍යභාවය වඩලා චිත්තානුපස්සනාව ඒවා නිසා සකස් වෙනා වූ ප්‍රීතිය පස්සද්ධිය සප්තබොධ්ජංගය තුලින් අනිත්‍යභාවය දැකලා ධම්මානුපස්සනාව. එතන මේ පෙරගෙඩිය තුලින් මේ කාරණා සියල්ලම සකස් කරගන්න. මාත්‍යා පෙරගෙඩියක් අරගෙන විනාඩි දෙකක් කෑවොත් ඒ විනාඩි දෙක තුල මාත්‍යා දක්ෂණන් සතර සටිපට්ඨාන ධර්මයන් පෙරගෙඩිය තුලින් වඩා ගන්න පුළුවන්. තේරෙනවද? රූපේ අනිත්‍යභාවය මුලින්ම දකිනවා. සතර මහා ධාතුක කියන දාරේ දකිනවා. මේ සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකිනවා. මේ පෙරගෙඩිය ඉදෙනවා ඉදිලා තව නරක් වෙනවා මේක කුණු වෙනවා කුණු වුණාට පස්සේ මේක පණුව පණුව ගැව්වට පස්සේ මේක මහ පොළොවට වැටෙනවා මහ පොළොවට වැටෙනාට පස්සේ පසට පොක් වෙනවා ඒ ඇට ටික පැලවෙලා නැවත ගස් වෙනවා ගහ ආයිමත් පළ වෙනවා මේ නිරේතුරුව මේ පංච උපාදාන මේ බීජ නියාම ධර්මයන්ට අදාළ ඒකේ ගලා යෑම දකින්න. නමුත් ඒ ගලා යෑම දකිද්දි අපි දකින්නේ අනිත්‍ය සංස්කාරයක් කියන අනිත්‍ය දෙයක් කියන කාරණේ විතර. අනිත්‍ය රූපස්කන්ධය මොකද මේ මොහොතේ මේ සෙවුට පෙරගෙඩියක් තියෙනවා නම් ওই පෙරගෙඩිය කියන්නේ අතීතේ පෙර ඇටයක ඵලයක්මයි. තේරෙනවද? මේ පෙර ඇටය තමයි පෙරගෙඩිය බවට පත් කරේ. ඒතර මේ පෙරගෙඩියක් නැවත අනිවාර්යයෙන්ම තවත් පෙර ගහක් පෙර බලයක් බවට පත් වෙනවා. නිරේතුරුවම රූපයන්ගේ අනිත්‍යභාවය අර ආකාරයෙන් මෙහෙම තේරෙනවා. අපහාදන උතනදී අර බුදුහාමුදුරු කියනවා මේ ලෝකයේ සත්පුද්ගලයන් ශූන්‍යයි කියලා දකින්නේ කියන්නේ. ඒකට අපහාදන ඒකම නේද කියන්නේ සතර මහා භූත වශයෙන් දකින්නකොට අපිට පෙරගෙඩියක් පේන්නේ නැහැ. ඒතකොට මොනවද නැහැ කියන එක නෙමෙයි අපි හඳුනන්නේ. අර අපි ගත්ත මේ අර සම්මුති ලෝකයේ තුල ගත්ත එක ඔක්කොම ශූන්‍යයි. මුළු ලෝකෙම එකක් කියලා. ඒක තමයි හඳුනන්නේ එතන. ඔය ඉතින් පෙර කියලා ගත්තොත් මහත්වෝ එතන අනිවාර්යයෙන්ම තෘෂ්ණාව එකතු වෙනවා. පෙර කියලා ගත්තොත් මේ තෘෂ්ණාව එකතු වෙනවා. රසය, ගුණය, වර්ණය, පාට මේ ඔය ඔක්කොම එකතු වෙනවා. පෙර කියලා ගත්ත තැනදී අනිවාර්යයෙන් මේ සියල්ලම එකතු වෙනවා. ඉතින් ඒක නිරේතුරුවම පෙර කියන කාරණේ සම්මුතියෙන් බැහැර වෙලා සතර මහා ධාතුවක් ඇටියට අපි දකින්න දක්ෂ වෙනවා. සතර මහා ධාතුවක් ඇටියට දකින්න දක්ෂ වෙනවා. දක්ෂ වෙලා ඒ පෙරගෙඩිය මේ පරිහරණය කරන මොහොතක් පාසා සකස් වෙනා වූ සිතුවිලි වල ඒවයි අනිත්‍යභාවය දැකලා ඒ තුලින් සතර සරිපට්ඨානෙ මතු කරගන්න දක්ෂ වෙනවා. එහෙම දක්ෂ වුණොත් පෙරගෙඩිය නිසා නැවත
තෘෂ්ණාවක් අපි මේ භවයක් සකස් කරගන්නේ. ඉන් මෙහා අපි පෙරගෙඩියක් නිසා නිරතුරුව භවය සකස් කරගන්නවා. රාග තෘෂ්ණාව ඔස්සේ. අපි හරියට දැන් උපවාස දැන් ඒ ධර්ම දේශනාව දක්වනකොට දැන් පංච උපාදාන ස්කන්ධ අනිත්‍ය දැකීමෙන් අපි හඳුනන අපි දැන් ප්‍රයත්න වෙන්නේ. එතකොට අපි හඳුනන රූපේ ඉස්සර කළා, ඊගාට වේදනාව විස්තර කළා, ඊගාවට සංඥාව විස්තර කළා, ඊගාට සංකාර විස්තර කළා. ඒ කියන්නේ පස්සේ නිසා අතර පස්ස කියන්නේ ධර්ම හතරම උදාහරණ දක්වලා තියෙන නාම ධර්ම විදිහට. ඔව් විඥානයේ නාම ධර්ම. ඒතර විඥානයේ පැත්තකින් තියෙනවා. එතකොට මානසිකාකාර කියන එක අපේ හඳුනන්නේ කොහොමද එතන සම්බන්ධය? එතන මානසිකාරය කියන්නේ මාත්‍ර තුන විඥානයම තමයි. විඥාන. වෙන දෙයක් නෑ. ඒක වචන වල එහාට මෙහාට වීමක් විතරයි තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කොහොම ඕක තමයි පංච උපාදාන. මම නම් පංච උපාදාන ස්කන්ධය ඇටේ දකින්නේ උත්තරයි. රූප වේදනා සංඥා සංකාර විඥාන. තේරෙන්නේ නැත්නම් පස්ස වේදනා සංඥා සංකාර විඥාන. ඒක ඔකට ඉතින් සාමාන්‍ය සංස්කාර කියන තැනට චේතනාව කියන වචනේ දාන්න. ඉතින් ඒවා ඉතින් ඒ වචන වල වෙනස් වීමක් නිසා නැතුව ඉතින් වෙන දෙයක් නෙමෙයි. ඒ අවසරයි. අපේ හැමෝටම වහන්සේ අර සබ්බාස සූත්‍රය දක්වලා තියෙනවා. දැන් කියන්නේ බාහිර රූපයත් අධ්‍යාත්මික රූපයත් විඥානයත් එක්ක දෙලා පස්ස හැදුනා. පස්සේ වේදනාව, ඒක සංඥාව, ඊට සංකාර, ඊට විඥානය. ඒතර විඥානය කියනකොට වහන්සේ විස්තර කරලා තියෙනවා. සංකාර නිසා සකස් වෙන කර්ම ශක්තිය විඥාන නිසා හඳුනනවා කියලා. මේ කර්ම ශක්තිය ආයතන 6 තුලින් ආයතන මැලමින් ඉපදෙමින් භවය කරා යනවා කියලා අපි හඳුනන. එතන අපි හඳුනන තව ටිකක් ඉස්සරහ කර්ම ශක්තිය පිළිබඳ දැනීම තමයි විඥානය. කර්ම ශක්තිය තුලින් සකස් වෙනා වූ දැනීම. තේරෙනවද? මාත්‍යාර සිය දිවි නසා ගන්න කියලා දැන් විඥානයක් සකස් වෙන්නේ මොකද්ද? ඒක කර්ම ශක්තිය. තේරෙනවද? ඒ කර්ම ශක්තිය නිසා තමයි මේ දැනීම සකස් වෙන්නේ. ඒ නිසා මාත්‍යාව වචන ඒකේ භාවිතා කළාට ඉතින් එකම අර්ථය තමයි තියෙන්නේ. තේරෙනවද? කෙනෙක්ට මේ උසස් අධ්‍යාපනයට යොමු වෙන්න කියලා දැනීම සකස් වෙනවා. තේරෙනවද? ඒ දැනීම ඒ ඇයිද ඊට අදාළ කුසල සංස්කාර පිටිපස්සේ තියෙනවා. තේරෙනවද? ඊට අදාළ කර්ම ශක්තිය පිටිපස්සේ යට තියෙනවා. තේරෙනවද? කෙනෙකුට මනුස්ස ඝාතනයක් කරන්න ඕනේ කියලා හිතක් සකස් වෙනවා. ඇයි ඒ සකස් වෙන්නේ? ඊට අදාළ කර්ම ශක්තිය පිටිපස්සේ තියෙනවා. ඒතකොට මේ විශේෂ දැනීම ඊට අදාළව සකස් වෙන්නේ මාත්‍රෝ ඉතින් අතීත කුසල සංස්කාර අකුසල සංස්කාරම තමයි. ඒ දේවා වෙන්වෙන්ව ගන්න බෑ මාත්‍රෝ. මම ඒකනේ කිව්වේ සංස්කාර තුල විඥානෙ බැසගෙන තියෙනවා. තේරෙනවද? දැන් කාර්යවල විඥානේ දැසලා තියෙනවා. ඊටවා වෙන්වෙන්ව කතා කරන තාක්ක කතා කර හිතයි අපිට. තේරෙනවද? අවබෝධය කියන කාරණේ නම් දකින්න බෑ. ඒ කියන්නේ මට නම් විඥානය කියන කාරණයක් ගැන කතා කරන මොහොතේම මාත්‍ය මම කැමති අනිත්‍ය කියන වචනේ නවත්තලා. තේරෙනවද? මොකද ඊට එහා දෙයක් මම නම් කොතනකවත් දකින්නේ නැහැ. තේරෙනවද? කොතනකවත් දකින්නේ නැහැ. සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ සත්වයා මේසා දුකටපත් කළා. මට නම් විඥානය කියන කාරණේ තුල මට දෙන්න තියෙන එකම එක පිළිතුරයි අනිත්‍යයි කියන කාරණේ විතරයි. ඊට වඩා දෙයක් හිතන්නවත් යන්නේ. හිතන මොහොතේ විඥානයේ තුල ඉඳමින් අපි විඥානේ ඔය කතා කරනවා ප්‍රශ්න කරනවා. තේරෙනවද? ඒක තමයි වදකයා හඳුනගන්නේ. තේරෙනවද? වදකයා හඳුනගන්න පුළුවන් හරිම ක්‍රමේ තමයි විඥානය කියලා හිතද්දී අනිත්‍යයි කියලා දකින්න. ඒ තරම් වදකයා හඳුනා ගැනීම වෙන ක්‍රමවේදයක් නැහැ. තේරෙනවද? ඉන් එහා අපි තරක විඥානය කියන කාරණේ නිසා මාත්‍ර අනේ අපේ කොච්චරනම් මිනිස්සුયો මේ අකුසල් කරගන්න. තේරෙනවද? අකුසල් ස්වාමීන් වහන්සේ දෙපිර දෙපාර්ශ්වය. තේරෙනවද? අපි ගොඩාක්ම සමාජයෙන් මගහැරලා ඉන්නේ toy හේතු නිසා. තේරෙනවද? කතා කරන්න දෙයක් නැති තැන කතා කරනවා. එතන කතා කරන්න දෙයක් නෑ. විඥානය කියන්නේ අනිත්‍ය ධර්මතාවයක් විතරයි. මේ මොහොතේ විඥානය කියන සිතුවිල්ල අනිත්‍යයි කියලා දකිද්දී උතන තමයි විඥානය කියන්නේ. තේරෙනවද? ඒ අනිත්‍යයි කියන දකින හිත තමයි විඥානය කියලා කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. තේරෙනවද? ඉතින් ඒසා සරලව ඕක උතනින් මතු කරලා ගන්න තියදී අර විඥානය කෙරේ ඇති කර ගන්නා වූ තෘෂ්ණාව නිසා අපි විඥානය නිසා නැවත අනාගත භවයේ සකස් කරනවා. තේරෙනවද? ඒ නිසා මරණ විඥානය කියන කාරණේදී මට සකස් වෙන එකම හිත අනිත්‍යයි කියන කාරණේ විතරයි. අයිමත් ඒකේ එක දශමයකවත් බැඳීමක් සකස් වෙනවා. මොකද ඒක වේගයක් විතරයි. ප්‍රවේගයක් විතරයි. තේරෙනවද? ඒ ප්‍රවේගය තුල හැඩයක්, වර්ණයක්, රූපයක් එහෙම නැත්නම් මේ ගුණාත්මක භාවයක්, නුගුණාත්මක භාවයක් මොකක්වත් නැහැ. තේරෙනවද? එච්චරයි. අපේ හදන වහන්සේර විඥානේ නාම ධර්මයකට අයිති කියන අදහස අපි හඳුනන්නේ ඒක කොහොමද අපි ගලපගන්නේ අර විඥාන පත්‍ය නාම රූප කියනකොට අපි හඳුනන්නේ නාම වෙනම වගේ දැක්ක නාමයේ රූපේ වෙනමයි
විඥානය වෙනමයි කියලා දැක්කේ. ඒකට අර විඥානේ නාම කොටසලා ඉතින් අපි හඳුනන එහෙම කොහොමද එහෙම එතන නෑ මෙහෙමයි පටිච්චසමුප්පාද ධර්මයේදී මහත්වෝ විඥානපච්චය නාම රූපං කියන කාරණේ සකස් වෙනවා. ඒතකොට දැන් එතනින්ම මහත්යාට පැහැදිලි විඥානය කියන කාරණය සංස්කාර හේතුවෙන් සකස් වුණා. තේරෙනවද? ඒතකොට මේ විඥානයේ හේතුවෙන් ආයිම සකස් වෙන්නේ මොකද්ද? නාම රූප. එතනත් විඥානය බැසගෙන තියෙනවා. තේරෙනවද? ඒතකොට ඒකයි මම මහත්යාට මීට ඉස්සෙල්ලා මතක් කළේ විඥානය කියන කාරණේ තුල කාරණේ මහත්වෝ මේ සෑම ධර්මතාවයක් තුලම බැසගෙන තියෙනවා ධර්මතාවයක් කියන කාරණේ. තේරෙනවද? ඒ නිසා අතන විඥානපච්චය නාම රූපං කිව්වහම දැන් මෙතන කාරණා දෙකකට කෙනෙක් ගන්නේ නේද? ඒතකොට මෙතන මුලින් විඥානයේ තියෙනවා සංස්කාර නිසා සකස් වුණා වූ ඵලය. ඒතකොට දැන් සංස්කාර නිසා සකස් වුණා වූ ඵලයේ විඥානය ආයිමත් කොහොමද නාම රූප බවට පත් වෙලා එතනත් විඥානය සකස් වෙන්නේ කියන කාරණා. එතනදී සංස්කාරපච්චය විඥාන සංස්කාර නිසා සකස් වුණා වූ විඥානය කියන්නේ මොකද්ද? අවසාන චුති සිත. තේරුණාද? අවසාන චුති සිත. ඒතකොට අවසාන චුතිසිතේ කියන්නේ පංච උපාදානස්කන්ධය අවසාන පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? අවසාන සකස් වෙන්නා වූ බාහිර රූපයක් ආධ්‍යාත්මික රූපය විඥානය එකතු වීම නිසා සකස් වෙන්නා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන ධර්මතාවය. තේරෙනවද? ඒතකොට එතනත් සකස් වුණේ විඥානයමයි දැනීමමයි. තේරෙනවද? ඒ දැනීමට අදාළව අන්න මෞකුසේ ගිහිල්ලා බැස ගන්න මොහොතේ පටන් ආයිමත් රූපය ඇසුරු කරගෙන ආයිමත් නාම ධර්මයන් සකස් වෙනවා. ඒ නාම ධර්මයන් සකස් වෙදී ආයිමත් විඥානයේ නාම ධර්මයන් සෑම දෙයක් අතරම බැසගෙන නිරේතුරුවම තව භවයට අරන් යනවා. තේරෙනවද? එහෙම තමයි එතනින් ගන්න තියෙන්නේ. එහෙ. දැන් පෙර ජීවිතේ පින්වත් කෙනෙක්ගේ මරණාසන්න මොහොතේ සකස් වෙන අවසාන චුතිසිත කියන්නේ අවසාන පංච උපාදානස්කන්ධය. ඒ රූපය ඇසුරෙන් සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය. ඒතකොට අවසාන පංච උපාදානස්කන්ධය මේ ජීවිතේ රූපයට බැස ගන්න මොහොතේම තේරෙනවද? මේ ජීවිතේ රූපයට බැස ගන්න මොහොතේම රූපය ඇසුරෙන් නැවත නාම ධර්මය සකස් කරන රූපයට බැස ගන්න මේ විඥානය හරහා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම විඥානය කියන කාරණේ එකයි කියන්නේ මැජික් කරුවෙක් කියලා. අතන විඥානය කියන තැන ඉඳන් විඥාන හේතුවෙන් සකස් වෙන ඵලයේ නාම ධර්මයන් තුල විඥානය බැසගෙන තියෙනවා. තේරෙනවද? ඒකයි මම කිව්වේ විඥානය කියන කාරණේ හිතන්න හොයන්න කියවන්න යන්න එපා. ඒක කවදා හරි අපි අවබෝධයෙන්මයි දකින්න ඕනේ කියන කාරණය මතක් කළේ ඒකයි. තේරෙනවද? ඒ විඥානයේ මේ සෑම ධර්මතාවයක් තුළම පංච උපාදානස්කන්ධයේ සෑම ධර්මතාවයක් තුළම විඥානය බැසගෙන තියෙනවා. අපි හඳුන්නේ දැන් එතකොට ඔබ වහන්සේ දැන් දේශනා කරේ පස්සේ අනිත්‍ය දකින්න ආකාරයේදී ඔබ වහන්සේ හොඳට පැහැදිලි කළා පංච උපාදානස්කන්ධය සතර සතිපට්ඨාන යොදා ගන්න ආකාරය, ඊතරම පටිච්චසමුප්පාද සම්බන්ධ වෙන ආකාරය, ඒ සියලුම ධර්ම රූපය අනිත්‍යතාවය දකින ආකාරය, නාම විඥාන මේ අනිත්‍ය දකින ආකාරය වහන්සේ තවදුරටත් විස්තර කරන්න අපේ හඳුන්නේ මේ සියල්ලම කොහොමද එකක් විදිහට මේ දකින ආකාරය. මේමයි මාර්ගය දැන් පටිච්චසමුප්පාද ධර්මය සතර සතිපට්ඨාන ධර්මයේලු ආරෂ්ඨාංගික මාර්ගය අතීත පංච උපාදානස්කන්ධයත් හැටියට දකින්න පුළුවන්. තේරෙනවද? දැන් පටිච්චසමුප්පාද ධර්මය කෙනෙකුට අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න පුළුවන්. තේරෙනවද? සතර සතිපට්ඨාන ධර්මයේලුත් අතීත පංච උපාදානස්කන්ධයක් දකින්න. දැකලා ඒවායේ අනිත්‍යභාවය දකින්න පුළුවන්. දැන් පටිච්චසමුප්පාද ධර්මයේ මුල්ම දම්මින අවිද්‍යාපච්චය සංඛාර. තේරෙනවද? එතකොට මේ අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්නවා කියන්නේ අතීතේ සංසාරයේ කොච්චරනම් අවිද්‍යාව සකස් කරගෙන ඉන්නවද? ඒ සකස් කරගත්තා වූ අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? එතකොට අවිද්‍යාවේ අනිත්‍යභාවය අතීත සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින වෙලාවේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඒතොර සංස්කාර නිසා සකස් වුණා වූ විඥානය නිසා සකස් වුණා වූ නාම රූප ධර්මයන් නිසා සකස් වුණා වූ සලආයතන දෙයි හාමුදුරනේ ජීවිත කී ලක්ෂයක් නම් ගොඩනගන්නේ. ඒතොර ඒ සකස් වුණා වූ විඥාන නාම රූප සලආයතන ධර්මතාවයන් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඒ අනිත්‍යභාවයේ දකිද්දිම මාත්‍ය අපි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට දාලා තේරෙනවද? ඒතොර මේ නිරේතුව සලආයතන නිසා සකස් වෙන්නා වූ නැවත පංච උපාදානස්කන්ධයේ පස්ස වේදනා උපාදාන තෘෂ්ණා උපාදාන භව ජාති ජරා ව්‍යාධි මරණ කියන කාරණා කොයි සානම් සකස් වෙන්නේ? ඒ සෑම සකස් වුණා වූ අතීත ක්‍රියාවලියක්ම පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක්ම අනිත්‍යයි කියලා දකින වෙලාවේ
අතීත පංච උපාදානස්කන්ධය දකින්න. ඒ වගේ මේ මොහොතේ අවිද්‍යාව නිසා අපි කොච්චරනම් සංස්කාර රැස් කරනවා. තාම අපි රහත් වෙලා නැත්නම් අපි සෑම කෙනෙක්ම අවිද්‍යාව තුල ඉන්නේ. එහෙනම් මේ මොහොතේත් අපි අවිද්‍යාව තුල ඉන්නවා. වර්තමාන පංච උපාදානස්කන්ධය තුල අන්නේ වර්තමානයේ සකස් වෙන්නා වූ මේ අවිද්‍යාව සාධක සිතේ අනිත්‍යභාවය. ඒ අවිද්‍යාව නිසා මේ මොහොතේත් අපි සංස්කාර රැස් කරමින් ඉන්නේ. නමුත් මේ සංස්කාර රැස් කරන සංස්කාර නිට්ටයද අනිත්‍යද? වෙනස්යි. ඒතර මේ සංස්කාර නිසා මාත්‍ය අනාගත නැවත විඥානයේ නැවත නාම රූප ධර්මයන් නැවත සලආයතන ධර්මයන් සකස් කර ගැනීමේ ක්‍රියාවලියයි භවයේ සකස් කර ගැනීමේ ක්‍රියාවලියයි නේද? ඒතර මේ නිරේතුරුව මේ සකස් වෙන්නා වූ සංස්කාර නිසා අපි අනාගත භවයේ උදෙසා සකස් කර ගන්නා වූ මේ භවයේ උපාදානයේ මාත්‍ය නිට්ටය උදයක් අනිත්‍ය උදයක්. ඒක වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට දාලා බලන්න පුළුවන් මේ පටිච්චසමුප්පන්න ක්‍රියාව. දැන් අතීත පරිච්ඡන්න සම්පන්න ක්‍රියාවලියක් අනිත්‍ය වූ ධර්මතාවයක් නම් වර්තමාන මේ මොහොතේ අවිද්‍යාව නිසා සකස් වෙන පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් අනිත්‍ය වූ ධර්මතාවයක් නම් අනාගත සකස් වෙන්නා වූ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අනිත්‍ය වූ ධර්මතාවය. එනිසා නිරේතුරුවම අවිද්‍යාව කියන කාරණයක් මේ සෑම පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය ධර්මතාවයක්ම සිහිපත් වෙනකොට ඕවා ගැන හිතන්න යන්න ඕනේ නැහැ. අනිත්‍යයි කියලා දකින්න. අනිත්‍යයි කියලා දකින්න. ඒ දකින්න මොහොතේ මහත්ය අපි වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය තුල. අතීතයට යොමු කළත් අතීතයේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය තුල දකින්න. එහෙම දකින්නේ මහත්ය නිරේතුරුවම අනාගත පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව බැහැර වෙනවා. තේන්න බැහැර වෙනවා. නිරේතුරුවම දකින්න මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය නිසා අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර නිසා කොයිසා දුක්ඛන්දරාව සංසාරේ දකින්නේ නැද්ද කියලා. තේන්න. ඒ නිරේතුරුවම එහෙම දකිද්දි මාත්‍ර නිරේතුරුවම පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය වෙනවා. දැන් කායානුපස්සනාව වැඩෙද්දි සතර සතිපට්ඨානයට අදාළව කායානුපස්සනාව වඩන්නේ කොහොමද? මේ රූපේ ඇසුරේ. රූපය ඇසුරේ කායානුපස්සනාව වඩන්නේ. තේරෙනවද? එතකොට නිරේතුරුවම කායානුපස්සනාව අනිත්‍යභාවය දකින්නවා කියන තැනදී පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා. තේරෙනවද? එතකොට නිරේතුරුවම අපි කායානුපස්සනාව අනිත්‍යයි කියලා දකින මොහොතක් පාසා මාත්‍රයෝ අපි ඒ දකින්න රූපය ඇසුරු කරගෙන සකස් වෙනා වූ පංච උපාදානස්කන්ධයක් ඇති. අපි මේක අනිත්‍යයි කියලා දකින්නේ පංච උපාදානස්කන්ධය තුලින්. ඒතකොට නිරේතුරුව කායානුපස්සනාව තුල වැඩෙන්නේ පංච උපාදානස්කන්ධය. නමුත් අපි ඒක අනිත්‍යයි කියලා දකින තැන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව චිත්තානුපස්සනාව වැඩෙන්නේ මේ රූපය ඇසුරු කරගෙන. රූපය ඇසුරු කරගෙන පංච උපාදානස්කන්ධයක් ඇති. වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව වැඩෙන්නේ මේ රූපය ඇසුරු කරගෙන පංච උපාදානස්කන්ධය හැටියට. තේරෙනවද? ඒ නිසා ඔය සතර සතිපට්ඨානයේ තුලිනු පටිච්චසමුප්පාද ධර්මයන් තුලිනු ආරෂ්ඨාංගික මාර්ගය තුලිනු අපිට මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න පුළුවන්. අතීතේ සංසාරයේ කොච්චරනම් මං සම්මා දිට්ඨිය සකස් කරගන්නේ නැහැ. ඒ සම්මා දිට්ඨිය නිසා කොච්චරනම් මං සුගතියින්නේ උපදින්නේ නැද්ද? අතීතේ කොච්චර මං සම්මා සංකප්ප සකස් කරගෙන ඉන්නේ නැද්ද? නමුත් මේ සෑම සංස්කාරයක්ම නමුත් මේ සෑම සංස්කාරයක්ම සකස් වුනේ රූපය ඇසුරෙන්මයි. රූපයක් ඇසුරු කරගෙනමයි නේද? නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි ගියා කියන මේ මොහොතේ ආරෂ්ඨාංගික මාර්ගය තුලින් මේ සකස් කර ගන්නා වූ වර්තමාන සංස්කාරات අනිත්‍යයි කියලා දකිද්දී පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා තියෙනවා. තේරෙනවද? මේක අමුතුවෙන් හොයාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? ඉතින් ඒ නිසා Tamanට සකස් වෙන හිතේ අනිත්‍යභාවය දකින මොහොතේ මාත්‍රෝ ඒ දැක්ම තුල පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අපි දැක්කා. තේරෙනවද? ඉතින් ඒ නිසා නිරේතුරුව මේ ගොඩාක් හොයා යන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? හොයන හිත අනිත්‍යයි කියලා දකින තැන ධර්මයෙන් තන තියෙනවා. හොයන තාක්කල් අපි අධර්මයේ තුලගෙන ඉඳගෙන අධර්මයෙන් හොයන. තේරෙනවද? ඒ නිසා හොයන හිත අනිත්‍යයි කියලා දකින්න තේරෙනවද? ඒ දකින තැන ධර්මයෙන් තියෙනවා. එහෙනම් බාහිරින් දේශනා කරන්නේ ඉස්සෙල්ලා පහවඳින වාසිකව දැන් රූපය අනිත්‍යතාවයෙන් දකින්න ඕනේ. දැන් වාස දැන් ඉස්සර කළා එක වෙන ආකාරයෙන් අපූර්ව ආකාරයක් ඒක. කියන්නේ වාසික රූපය අනිත්‍ය දැක්කට පස්සේ අර වේදනාවේ ඒ ටිකත් එනවා කියලා අන්තිමට. ඊකට වාසයක පැහැදිලි කිරීම දෝ කියලාත් මට හිතුණා ඒක එතන. දැන් වේදනාව තියෙන්නේ රූපය ඇසුරු කරගෙන. දැන් වේදනාව දැන් වේදනාව දැනෙනකොට උනා ඒ රූපය ඇසුරු කරගෙන ඒ රූපය ඇසුරෙන් සකස් රූපයක් හේතුවෙන් සකස් වෙනවා. සංඥාවත් අපේ හැමෙන් රූපය ඇසුරු කරගෙන. දැන්
යම් චේතනාවක් පහළන ඒ රූපයක් ඇසුරු කරනවා. එතකොට දැන් රූපය අනිත්‍යතාව දකින්නකොට ඒ අනිකුත් ඒවාත් පේනවා නේද? එතකොට ඒ සම්බන්ධතාවය. ඒ රූපය ඒකනේ බුදුරජාණන් වහන්සේ සතරසතිපට්ඨානයේ රූපේ අනිත්‍යභාවය දකින්න කියන්නේ. තේරෙනවද? රූපේ අනිත්‍යභාවය දකින්න. රූපේ අනිත්‍යභාවය දකින්න මොහොතේ මහත්යෝ ඊතුරු කාරණා පිළිබඳ අපිට හිතන්න ගොඩාක් දේවල් නැහැ. තේරෙනවද? හිතනවා කියන්නේ ඒ වෙලාවේ අපි චිත්තානුපස්සනාව තුළ එහෙම නැත්නම් ධම්මානුපස්සනාව තුළ ඉඳලා නැහැ. තේරෙනවද? එච්චර වෙන හේතුවක් නෙමෙයි අපි සතරසතිපට්ඨානයේ තුළ ඉඳලා නැහැ. සතරසතිපට්ඨානයේ තුළ ඉඳලා රූපේ අනිත්‍යභාවය දකින්න තැන අනිවාර්යයෙන්ම මාත්‍රේ දකින්න සිතුවිල්ලක් පාසාය පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවම රූපේ අනිත්‍යභාවය දකින්න. රූපේ අනිත්‍යභාවය දකින්න මොහොතේ ඒ සකස් වෙන්නා වූ සිතුවිලි චිත්තානුපස්සනාවට, වේදනානුපස්සනාවට, ධම්මානුපස්සනාවට යොමු කරනවා. එච්චරයි. අවසරයක් ගන්න ඉන්ද්‍රිය ධර්ම කියලා කියන මොනවද හඳුන්වන්නේ? ඉන්ද්‍රිය ධර්ම බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් කියලා දේශනා කරන ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ටයි ධර්මයන්ද. ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. තේන? පංච ඉන්ද්‍රියන් කියලා කියන්නේ. සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. තේන? ඒතර ඉන්ද්‍රිය ධර්මයන් ඕනෑම පුද්ගලයෙක් තුළ යම් ප්‍රමාණයකට වැඩිලා තියෙනවා. තේන? යම් ප්‍රමාණයකට වැඩිලා තියෙනවා. තේන? නමුත් යම් ප්‍රමාණයකට වැඩිලා තියලා නිරේතුරු මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමභාවයටපත් කරගන්නේ සෝවාන් ඵලයටපත් වෙන මොහොතේ. තේන? සමභාවයටපත් කරගන්න. ඉන්ද්‍රිය ධර්මයන් පහ සමභාවයටපත් කරගත්ත තැනදී එයා උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා. තේන? ඒතර උතුම් සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ එයා තුළ ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්මයන් හැටියට වැඩෙනවා. බල ධර්මයන් හැටියට වැඩෙනවා. රහත් ඵලයටපත් වෙන මොහොත දක්වා බල ධර්මයන් හැටියට වැඩෙනවා. බල ධර්මයන් අවසන් කරන්නේ උතුම් රහත් ඵලයටපත් වෙන වෙලාව. එයාගේ ආයමත් වැඩෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් නැහැ. තේරෙනවද? අපිට අනිතර තමයි මොහොතේ දැන් දිගටම දක්වලා තියෙනවා අර සෝහන් වෙනකන් වැඩෙනා වූ ඉන්ද්‍රිය ධර්ම සෝහන් වලට පස්සේ වැඩෙන්නේ බල ධර්ම. ඒක මොකක්ද අපේ හඳුන වෙනස? එතනදි මාත්‍යෝ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙද්දී අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා තුළ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහම වැඩෙනවා. තේරෙනවද? ඉන්ද්‍රිය ධර්මයන් පහ වැඩුණත් ඒ ඉන්ද්‍රිය ධර්මයන් පහ වැඩෙන්නේ ලෞකික ඉන්ද්‍රියන් හැටියට. විදර්ශනා නුවණ මුසු වෙලා නෙමෙයි. එයා සද්ධාව කියන ඉන්ද්‍රිය අනිත්‍යයි කියලා එයා තාම දන්නේ නැහැ. වීර්ය කියන ඉන්ද්‍රිය අනිත්‍යයි කියලා එයා දන්නේ නැහැ. සතිය, සීය එහෙම නැත්නම් සමාධිය, ප්‍රඥාව මෙතෙන්දි ප්‍රඥාවත් එයා තුළ වැඩෙනවා. නමුත් ඒ ප්‍රඥාවත් මහත්තු ලෞකික ප්‍රඥාව. ඒ කියන්නේ සද්ධානුසාරී, ධම්මානුසාරී කියන පුද්ගලයන් දෙදෙනා තුළ වැඩෙනා වූ ලෞකික ප්‍රඥාව එතන වැඩෙනවා. ලෝකෝත්තර ප්‍රඥාවක් නෙමෙයි. තේරෙනවද? ඒතකොට නිරේතුරු ආරෂ්ඨාංගික ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වෙන්න නිරේතුරුව මෙයා තුල සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහම වැඩෙනවා. ලෞකික ඒ කියන්නේ සංස්කාරයන්ට කෙරෙහි තියෙන තෘෂ්ණාවට අදාළවයි යටත්වයි වැඩෙන්නේ. තේරෙනවද? ඒවායි විදර්ශනා නුවණින් එයා දකින්න දක්ෂ නැහැ. තේරෙනවද? ප්‍රඥාවත් එයා තුල වැඩෙනවා. සමාධිමත් හිතකුත් එයා තුළ පංච නීවරණ යටපත් වුණා වූ හිතකුත් ඇති වෙනවා. නමුත් ඒ යටපත් වුණා වූ පංච නීවරණ සහිත හිතේ අනිත්‍යයි කියලා දකින්න තාම දක්ෂ නැහැ. එයා තුළ ප්‍රඥාව සකස් වෙනවා. මොකද සම්මා දිට්ඨිය අර්ථයන් වැඩෙනවා. සම්මා සංකප්පයන්ගේ අර්ථයන් වැඩෙනවා. නමුත් මේ ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව බවට පත් වෙලා නැහැ. විදර්ශනාමය ප්‍රඥාව බවට පත් වෙලා නැහැ. තේරෙනවද? නිරේතුරුවම වෙනස්භාවයට පත් වෙන නිරේතුරුවම පිරිහීමට භාජනය විය හැකි ලෞකික ප්‍රඥාව තමයි එයා තුළ මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුළ වැඩෙන්නේ. දැන් සද්ධානුසාරී, ධම්මානුසාරී කියන දෙන්නාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් සමව වැඩලා නැහැ. තේරෙනවද? සමව වැඩලා නැහැ. ඒ නිසා නිරේතුරු එයා මොකද කරන්න ඕනේ? මේ බුදුරජාණන් වහන්සේ සද්ධා, වීර්ය, සතිය කියන කාරණේ මේ මැද්දෙන් තියෙනවා. තේරෙනවද? මේ සතිය තමයි මේ කාරණා අපිට සමබර කරලා දෙන්නේ. සතිය, සිහිය. තේරෙනවද? ඒතකොට කෙනෙක්ගේ තාම මේ ඉන්ද්‍රිය ධර්මයන් සම වෙලා නැත්තේ ඊට අදාළ සතිය, සිහිය දුර්වලයි. තේරෙනවද? ඒතකොට සතිය, සිහිය කියන්නේ ඉබේ ඇති වෙන දෙයක් නෙමෙයි. හේතුඵල ධර්මයක්. සතිය, සිහිය කියන්නේ හේතුඵල ධර්මයක්. කුමක හේතුඵල ධර්මයක්ද? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම. මේ කාරණා තුනේ ඵලය තමයි සතිය, සිහිය කියන්නේ. සතිය කියන්නේ. ඒතකොට කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම දුර්වල නම් මේ සතිය කියන ඉන්ද්‍රිය වැඩෙන්නේ නොවැඩෙන ප්‍රමාණයට අනිත් ඉන්ද්‍රියම දුර්වලයි. තේරුණාද? දුර්වලයි. ඒ නිසා නිරේතුරුව මේ සද්ධානුසාරී, ධම්මානුසාරී කියන දෙන්න කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම තව තව ශක්තිමත් කරගන්න.
තේරුණා? කල්යාණ මිත්‍රයා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මයන් විවරදිව දේශනා කරන කෙනා. ඒතකොට ඒ තුලින් සද්ධර්මය ඇහෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඊට අදාළව යනුනේ මෙනෙහි කරනවා. සංසාර බය දකින්නවා, සංසාර ගැඹුරු දකින්නවා. තේරුණා? දැකලා නිරේතුරුවම සතිය 100 දැන් එයා වර්ධනය කරගන්නවා. සතිය 100 වර්ධනය කරගන්නවා. තේරුණා? සතිය 100 වර්ධනය කරගන්නකොට මුලින්ම එයා තුළ ලෝකෝත්තර ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තමයි වැඩෙන්නේ. තේරෙනවද? දැන් මෙයා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල මේ ඉන්නේ. තේරෙනවද? ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල වැඩෙන්නේ. තේරෙනවද? ඒතකොට මෙයා තව තව කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කරනකොට මෙනෙහි කරන්න තව තව ශක්තිමත් ආකාරයෙන් මෙයා තුල ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙනවා. ඔන්න දැන් මෙයා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගෙන තමන්ගේ කුසල් ශක්තිය ශක්තිමත් කරගෙන ඒ සකස් වෙන්නා වූ සම්මා සමාධිය පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් අන්න දැන් ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න. තේරෙනවද? දැන් එයා සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකින්න. එයා බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍ය කියලා දකින්න. රහතන් වහන්සේලාගේ රූපකාය අනිත්‍ය කියලා දකින්න. පටිච්ච සමුප්පන්න උපත අනිත්‍යයි කියලා දකින්න. අම්මා තාත්තාට සලකලා ලැබෙනා වූ සංස්කාර අනිත්‍ය. අන්න දැන් මොකද වෙන්නේ? නිරේතුරු අනිත්‍ය සංඥා වැඩෙනවා. අනිත්‍ය සංඥා වැඩෙන තුමක් නිසා සමාධිය ශක්තිමත් නිසා. තේරෙනවද? දැන් අන්න සතිය 100 තියුණුයි කුසල් පක්ෂයේ වැඩිලා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල පින වැඩිලා අතීත කුසලුත් මතුවලා එනවා අතීත පින මතුවලා එනවා. අන්න දැන් සමාධිමත් හිතක් සකස් වුණා සම්මාස අන්න දැන් විදර්ශනා නුවණ මොදු වෙනවා. ඒ සමාධිය ප්‍රඥාව මොදු වෙනකොට මෙයා දක්ෂයි මේ සද්ධාව කියන ඉන්ද්‍රියත් අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? එයා දකින්නවා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කොච්චර සකස් කරගත්තත් ඒ සංස්කාර අනිත්‍යයි කියලා එයා දකිනවා. අතීතයේ බුදුරජාණන් වහන්සේලා හමුවේ බුදුරජාණන් වහන්සේලා දැකලා ශ්‍රද්ධාව සකස් කරගත්ත ඒ සංස්කාරات අනිත්‍යයි කියලා දකිනවා. මේ වීරිය කොච්චර වීරියෙන් මේ මොහොතේ කටයුතු කළත් අනාගතයේ අපි අංශභාග රෝගියෙක් වෙලා ඉඳට වෙලා එක්තෙන් වෙන්නේ වෙයි කියලා එයා දකිනවා. වීරිය අනිත්‍යභාවය දකිනවා. මේ සතිය 100ක් මේ ආකාරයෙන් තිබ්බත් අනාගතේ මම මානසික රෝගියෙක් වෙන්න පුළුවන් කියලා අන්න දකිද්දි මහත්වෝ නිරේතුරුව මේ පැත්තෙන් විදර්ශනා නුවණ වැඩෙනවා. වැඩෙද්දි දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන් සම වෙනවා. මේ ඉන්ද්‍රියන් ධර්මයන් සම වුණායි කියන්නේ මහත්වෝ නිරේතුරුව මෙයා සත්තා වීර සති සමාධි ප්‍රඥා කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයන් පහක් කියලා දකින්න. අවබෝධ කරගන්න. දැකලා තියෙනවා. එයා දකින්නවා. එයා දැන් සද්ධාව තුළ ජීවත් වෙනවා. සද්ධාවත් අනිත්‍යයි කියලා දකින්න. බුදුරජාණන් වහන්සේත් අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? එයා දකින්නවා වීර්යය තුළ ජීවත් වෙනවා. අනේ මේ වීර්යයත් අනිත්‍යයි කියලා දකින්න. සතිය තුළ ඉන්නවා. සතිය 100 තුළ ඉන්නේ. සතිය 100 අනිත්‍යභාවය දකින්න. එයා සමාධිගත ධානයගත සමාධියත් එයා අනිත්‍යයි කියලා දකින්න. මේ ප්‍රඥාව කියන කාරණයක් කවදා හරි දවසක අපි උතුම් රහත් ඵලයෙන් පිරිනිවී යනකොට අනිත්‍ය වෙලා යනවා කියලා දකින්න. තාම අවබෝධ කරගන්න නැහැ. ඒ දැක්ම තුල ඉඳලා එයා දැන් තෙරුවන් කරේ අචල සද්ධාවට එවි. සීලේ ආර සීලයක් ඇටියට දැන් එයාට වැඩෙන අපායගාමී අකුසල් වෙන්නේ නැහැ. තේරෙනවද? අපායගාමී අකුසල් වෙන්නේ නැහැ. දැන් මේ දැක්ම තුල එයා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. දැන් නම් එයා සෝවාන් ඵලයටපත් වුණා. දැන් ඉන්ද්‍රිය ධර්මයන් පහ සමයි. තේරෙනවද? ඉන්ද්‍රිය ධර්මයන් පහ සමයි. දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වුණාට පස්සේ ආයිමත් මෙයාට ශ්‍රද්ධාව ගැන සීලය ගැන හොයන්න යන අවශ්‍යතාවය නැහැ. මොකද දැන් ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාව බවට පත් වෙලා. සීලය ආර සීලයක් බවට. එහෙනම් දැන් මෙයා මොකද්ද කරන්නේ? සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත දකිමින් ඉන්නවා. එච්චර එයාට වෙන කරන්න විශේෂ නැහැ. ඒතර පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත වඩමින් ඉද්දී නිරේතුරුවම මේ සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ධර්මතාවයන් පහම නිරේතුරුවම විදර්ශනා නුවණ මුසුවෙමින් වැඩෙනවා. විදර්ශනා නුවණ මුසුවෙමින් වැඩෙනවා. තේරෙනවද? මේ විදර්ශනා නුවණ මුසුවෙමින් වැඩෙන්න නිරේතුරුවම එයා සකුදාගාමි අනාගාමි අරියත් කියන තැනට ඉස්සරහට යනවා. නමුත් ඒ දෙකම තියෙන්නේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව පිළිබඳව සීලය පිළිබඳව විතර නෙමෙයි. එයාට තියෙන එකම විශේෂ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය විතරයි. එයා අචල ශ්‍රද්ධාවත් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයට දානවා. ආර්ය සීලය පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයට දානවා. දාලා නිරේතුරුවම මේ පංච උපාදානස්කන්ධය කියන කාරණයක් අනිත්‍යයි කියන තැනට දාලා මේ කාරණා පහ බල ධර්මයන් හැටියට වඩා ගන්නවා. ඒතර මේ බල ධර්මයන්ගේ උච්චම තැන තමයි උතුම් රහත් ඵලය කියන්නේ. තේරෙනවද? රහත් ඵලයටපත් වුණ කෙනා
සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියද්දිම ඊළඟ චිත්තය අනිත්‍යයි කියලා සකස් වෙලා ඉන්නේ. ඊළඟ චිත්තය අනිත්‍යයි කියලා සකස් වෙලා ඉන්නේ. එයා දකින්න අතීත මේ ජීවිත අතීත ජීවිතයන් වලට කල්ප ගානක් ඈතට එයා හිත යොමු කළා දකින්නවා සංසාරේ සද්ධාව සකස් කරගෙන මම කොච්චර නම් ඉන්නේ නැද්ද කියලා. ඒ සංස්කාර අනිත්‍යනා කියලා දකින්න. අතී සංසාරේ කොච්චරනම් මම වීරයෙන් අවුරුදු 40000 50000 ආයුෂ තියෙන කාලේ කොයිසා වීරයෙන් කටයුතු කරන්නේ නැද්ද කියලා දකින්න. අතීතේ මම අවුරුදු දසදහස් ගණන් කාලයක් ජීවත් වෙද්දී කොයිසානම් සතිය සිහියෙන් අංග සම්පූර්ණ මිනිසෙක් වෙලා ජීවත් වෙන්නේ නැද්ද කියලා දකින්න. කොයිසානම් සමාධිය වැඩලා ඉද්ද කියලා දකින්න. කොයිසානම් ලෞකික ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙලා ඉන්නේ නැද්ද කියලා දකින්න. නමුත් ඒ සෑම සංස්කාරයකම අනිත්‍යභාවය ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා වගේම මේ සියල්ලම බල ධර්ම හැටියට පරිපූර්ණ කළා වූ උත්තමයන් වන රහතන් වහන්සේලා කෝටි ප්‍රකෝටි ගානක් අතීතයේ වැඩ හිටියා. ඒ සෑම බල ධර්මයක්ම අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? එතන තමයි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කියන්නේ. බල ධර්ම අවසන් වෙන්නේ උතුම් රහත් ඵලයටපත් වෙච්ච එක. රහතන් වහන්සේ තුල වැඩෙන්නේ ආයිම ධර්මයක් නැහැ. එයා බල ධර්මත් අනිත්‍යයි කියලා දැකලා තියෙනවා. එයා බල ධර්ම අනිත්‍යයි කියලා දැකලා කියන්නේ ඒ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ අනිත්‍ය ධර්මයක් කියලා දකිනවා. අපි හවුදේ දැන් සමාජයේදී ඔබ වහන්සේ දකින්න විදිහට වැඩියෙන්ම කතා කර යුත්තේ කුමන ධර්මතාවයක්ද මේ මාර්ගය අපේ වැඩෙන්න නම් අපේ හවුදේ. මෙහෙමයි මහත්තයෝ මේ වැඩියෙන්ම කතා කර යුත්තේ කුමක්ද කියන කාරණේ මහත්තයා ආවනම් මට කියන්න තියෙන්නේ මේ මොහොතේ කළ යුතු හොඳම දේ තමයි කතා නොකර ඉන්නේ. දැන් මෙහෙමයි මහත්තයෝ දැන් අපි විදර්ශනාව ගැන කතා කළා. ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් ගැන කතා කළා. සතර සතිපට්ඨාන ගැන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ගැන කතා කළා. තේරුණාද? නමුත් මහත්වෝ මම නම් දකින්නේ වර්තමාන සමාජයේ අපි කතා කළ යුත්තේ සද්ධාව කියන එක. තේරුණාද? මම නම් දකින්නේ සද්ධාව. මොකද මගේ වික්ෂු ජීවිතේ මම මුලින්ම රහත් ඵලය ගැන කතා කළා. ඊට අදාළ ධර්මයේ දේශනා කළා. දෙවනුව මම සෝවාන් ඵලයට අදාළ ධර්මයේ දේශනා කළා. දැන් මහත්වෝ මම තෙරුවන් ක්‍රේ සද්ධාවට අදාළව ධර්මයේ උදා දේශනා. තේරුණා? මොකද සද්ධාව කියන කාරණේ ලොකු අඩුපාඩුවක් සමාජයේ තුල තියෙන බව පේනවා. තේරුණා? ඒ නිසා අපි විදර්ශනාව ගැන කතා කරන බව ඇත්ත. තේරුණා? සතර සතිපට්ඨාන ධර්මයෙන් පංච උපාදානස්කන්ධය ගැන කතා කරන බව ඇත්ත. නමුත් නිරේතුරුවම අපි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව, ඒ වගේම සම්මා දිට්ඨිය අර්ථයන් පිළිබඳව අපේ තියෙන දැක්ම ඊට වඩා අපි ශක්තිමත් කරගන්න වෙනවා. තේරුණා? ඒ නිසා අපි නිරේතුරුවම මාත්‍යෝ විදර්ශනාව භාවනාව ගැන කතා කළා. මම හිතනවා අපි සමාජයේ මීට වඩා ශක්තිමත් ආකාරයෙන් තෙරුවන් කෙරේ සද්ධාව පිළිබඳ සම්මාදිට්ඨිය අර්ථයන් පිළිබඳ කතා කරන්න, නුවණින් මෙනෙහි කරන්න, හොයලා බලන්න අවශ්‍යයි කියන කාරණය. අපි හැමදෙනාම වහන්සේ කලින් ධර්ම දේශනාවකදී දේශනා කළා අර යමෙක් මේ දැනුම මත ඒ දෘෂ්ටිගත වෙමි. බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසීම තුළ ඒක ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැනුම ලබා ගන්නා වූ දැනුම ඒක දෘෂ්ටියක් විදිහට අරගෙන ඒ දෘෂ්ටිය තුලින් ඉඳගෙන තමයි බුදුහාමර ධර්මයේ මේ ශ්‍රවණය කරන්න යන්නේ. එතකොට එතන නේද අපි හන්නේ මම දකින්න දෙයක් තව එකක් තමයි දැන් ඒ දැනුම දෘෂ්ටිගත විදිහට අරගත්තට පස්සේ මේ මනුස්සයා සත්‍යාව සකස් කරන්නේ නැහැ නේද? උදාහරණයක් වශයෙන් දැන් මම දැන් එකක් තමයි කියන්නේ ඒ ධර්ම සාකච්ඡාවලදී පවා දැන් සමහර වෙලාවට බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර ධර්මයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනා කළාට පස්සේ මේ දෙක අනිත් පැත්තේ එක් වෙතන ඉන්නේ විද්‍යාඥයෙක් නැත්නම් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් ස්වාමීන් වහන්සේ යමක් කිව්වට පස්සේ දැන් සද්ධාව සකස් කරලා තියෙන්නේ අර බුදුහාමුදුරුවෝ කිව්ව දේ මත නෙමෙයි. අර අපි ඒක හරිද කියලා අහන්නේ ගන්නේ අර දැනුම එක්ක සංසන්දනය කරලා. එතකොට දැන් අපි ඊකට අහනවා දැන් සාකච්ඡා නිවේදකය අහනවා දැන් ස්වාමීන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරු මොකක්ද කියලා තියෙන්නේ ඒ කියලා ඊට පස්සේ අනිත් පැත්තට අහනවා නවීන විද්‍යාත්මකව මේ කොහොමද දැන් ඒ වෛද්‍යවරයා හරි ඉංජිනේරුවෝ හරි ඒක කිව්වොත් ඒක හරි කියලා අන්න එතකොට තමයි පිළිගන්නේ. නැත්නම් බුදුහාමුදුරු කිව්වින්ද නෙමෙයි. එතන දැන් උදාහරණයක් වශයෙන් අපි මම අර ධර්මදේශනා ස්වාමීන් වහන්සේලාගේ ධර්මදේශනා කහප එකක් තමයි අර දැන් උදාහරණයක් විදිහට දේවදූත සූත්‍රයේදී බුදුහාමුදුරු පැහැදිලිවම කියනවා මේක මම කායින්වත් අහලා කියන දෙයක් නෙමෙයි.
මේ ඇහිලා කියන දෙයක් නෙමෙයි. මම මේ දැකලාමයි කියන්නේ අපාය කියන එක තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂයෙන්ම කියන දේශනා කරන දෙයක්. ඒ වුණාට අපි ඒක පිළිගන්න කැමති නැහැ. එහෙනම් අපේ දැනුම තියෙන්නේ සමහර බටහිර විද්‍යාව තුළ වෙන්න පුළුවන්. අපි එතකොට එතන දේවල් අපි අරම කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පිළිගත්තේ නැති වුණාට සමහර විට දැන් විද්‍යාඥයෙක් අපිට වතුර හැදිලා තියෙන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් කවදාකවත් හයිඩ්‍රජන් පරමාණු දෙකක් වැන්ඩවාල් බන්ධන පෝනික සම්බන්ධ වෙලා ඒක කවදාකවත් ඒ විද්‍යාඥය දැකලත් නැහැ. එහෙනම් අපි ඒක පිළිගන්නවා. ඒතර අපේ ශ්‍රද්ධාව තියෙන්නේ දැකලා නැති වුණත් අපේ ශ්‍රද්ධාව තියෙන අර බටහිර දැනුම මත. එහෙනම් බුදුහාමුදුරුවෝ දැකලා අත්‍යශයෙන් තියෙන දේ අපි පිළිගන්න කැමති නැහැ. දැන් ඒ වගේම අපි කරන අපි දැනුමට කොච්චර වහල් වෙලා අර ශ්‍රද්ධාව නැති වුණාද කියලා කිව්වොත් බුදුහාමුදුරුවෝ කියන දේත් අර වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරයෙක් හරි බටහිර විද්‍යාඥයෙක් කිව්වොත් තමයි පිළිගන්නේ. අර ශ්‍රද්ධාව තියෙන්නේ අර දැනුම නිසා වහන්සේලා දැන් මෙතන කිව්වා අර දෘෂ්ටිගතව මේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාව කවදාකවත් අහලා තේරුම් ගන්න බෑ කියලා. ඒතකොට ඒ ශ්‍රද්ධාව නේද අපි හඳුන්නේ නැත්තේ. ඒ දැනුම මත දෘෂ්ටිගත වීම තුල. කොහොමද එතනකින් අනිවාර්යයෙන්ම උතන ඔය පටිච්චසමුපාදයටයි ඔය ප්‍රශ්න දාන්න වෙන්නේ. එසේ. ඒ පටිච්චසමුපාදේ ප්‍රශ්නේ දාපුවම පටිච්චසමුපාදේ උතන මතු කරලා ගන්න තියෙන තැන තමයි මේ තෘෂ්ණාපච්චය උපාදාන. තෘෂ්ණාව නිසා සකස් වෙන බැඳීම. වෙන දෙයක් නැහැ. තේරෙනවද? තෘෂ්ණාව නිසා සකස් වෙනා වූ බැඳීම. මොකටද බැඳියන්නේ? එක්කෝයා කාමයන්ට බැඳියනවා. තේරෙනවද? එක්කෝයා දෘෂ්ටීන්ට බැඳියනවා. මතවාදයන්ට බැඳියනවා. සීලවෘතියන්ට බැඳියනවා. තේරෙනවද? එතකොට දැන් මේ බැඳී යාම කියන්නේ මොකද ධර්මතාවය? තේරෙනවද? එතකොට මේ ධර්මතාවයේ සකස් වුනේ කුමක් නිසාද? කුමක් නිසාද උපාදානය සකස් වෙන්නේ? තෘෂ්ණාපච්චය උපාදාන. තේරෙනවද? තෘෂ්ණාව නිසා උපාදානය සකස් කරගන්නවා. තේරෙනවද? ඒතකොට මේ උපාදානයේ තියෙන තාක්කල් වැරදි දෘෂ්ටීන්, වැරදි මතවාද, වැරදි මිත්‍යා මතයන්ට අදාළව භවය සකස් කරනවා. තේරෙනවද? එහෙනම් දැන් මේ බැඳී යාම සකස් වුනේ, බැඳී යාමට හේතුව තෘෂ්ණාව සකස් වුනේ කුමක් නිසාද? කුමක් නිසාද? පටිච්චසමුප්පන්නයේ මුල මොනවාද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. ඒතකොට චතුරාර්ය සත්‍ය නොදැනීමේ චතුරාර්ය සත්‍ය දැනගැනීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංගය මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. තේරුණාද? එහෙනම් දැන් තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව දුර්වලභාවය නිසාමයි මහත්යෝ මේ වැරදි දෘෂ්ටි මතවාද වලට මේ සත්‍ය බැඳිලා. තේරෙනවද? මෙතෙන්ට බැඳියන්නේ මතවාද නිසා. තේරෙනවද? ඉතින් ඒ නිසා නිරේතුරු මේවා මහත්යෝ මේ බුදුරජාණන් ඕනෑම මිනිසෙක්ගේ ඕනෑම ක්‍රියාකලාපයක් මතවාදයක් දෘෂ්ටියක් මේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ඕනෑම ධර්මයකට දාලා යොමු කළ දකින්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ ස්වභාව ධර්මයේ දේශනා කළා. මනුෂ්‍යයාගේ ස්වභාවය. තේරෙනවද? ඒ නිසා යා තෘෂ්ණාවෙන් කුමක්ද උපාදානය කරගන්නේ? උපාදානයට අදාළව එයා නිරේතුරුව මහත්යෝ ඊට අදාළ භවය සකස් කර ගැනීමක් සිද්ධ කර ගන්නවා. තේරෙනවද? ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල, ඒ කියන්නේ අවිද්‍යාව තුල, අවිද්‍යාව ප්‍රහීන කිරීමේ මාර්ගය තුල අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනකොට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අපි ශක්තිමත් කරගන්නවා. තේරෙනවද? ඉතින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ශක්තිමත් කරගන්න ප්‍රමාණයට මහත්යෝ අපිට නිරේතුරුවම අපි සකස් කරගන්නා උපාදානයන් ධර්මයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ස්වභාව ධර්මයට අදාළව අපිට ධර්මයේ දැකීමේ හැකියාවක් තියෙනවා. තේරෙනවද? ඉතින් මෙහා ඉතින් මහත්යෝ අනිවාර්යයෙන්ම උපාදානය කියන කාරණය බැඳී යාම ඕනෑම කෙනෙක් ඕනෑම සත්වෙක් තුළ තියෙනා වූ දෙයක්. ඒක මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය අනාගාමී පුද්ගලයාටත් යනවා. තේන රහතන් වහන්සේ විතරයි නිරෝධය කළා කියන්නේ. ඊ මෙහා සෝවාන් ඵලයට පත් වෙච්ච පුද්ගලයා තුලත් කාමරාග පරිග තියෙනවා. ඒ නිසා අපාගාමී නොවන උපාදානය එයා තුල සකස් වෙනවා. අපාගාමී නොවන උපාදානය. තේරෙනවද? ඊ මෙහා මාත්‍ය මොන ශේෂ්ත්‍රය කළත් වෛද්‍ය වෘත්තිය කෙරේ කොයි දේ කළත් උපාදානය කියන කාරණේ මාත්‍ය සංසාරේ සාරාංශක කල්ප ලක්ෂ ගාණක් අපි මහත්යෝ මේ සකස් කරගෙන ඇති වෙමින් නැති වෙමින් ආව පටිච්ච සම්පන්න ක්‍රියාවලියක් තුල ගැබ් වෙලා තිබුණා වූ දෙයක් තමයි උපාදානෙ. මේ ජීවිතය ඇති කරගත්ත උපාදානය නෙමෙයි. තේරෙනවද? ඒ උපාදානය අපි මේ ලෝකේ මේ මනුස්ස ජීවිතය අපි සකස් කරගන්නේ මාත්‍යෝ අම්මාගේ මව කුසට බැස්සෙලා. උතන තමයි උපාදානය අපි මුලින්ම මේ ජීවිතේදී සකස් කරගන්නේ. ඒතකොට මේ ජීවිතේදී අපි මේ උපාදානය සකස් කරගන්නේ කුමක් නිසාද? පෙර සංසාරික පුරුදු නිසා. තේරෙනවද? බැසගත්ත තැන සැපයි කියලා දැක්ක තැන මගේ කියලා දැක්ක තැන අල්ල ගන්නවා. එච්චර. සැපයි කියලා දැක්ක තැන මගේ කියන තැන අල්ල ගන්නවා. තේරෙනවද? ඒතකොට අපි කොතනද මගේ කියලා මුලින්ම අල්ලගත්තේ? අපි මුලින්ම අල්ලගත්තේ මාත්‍ය මේ අම්මාගේ මව කුස. තේරෙනවද? ඒතකොට බලන්න මේ අම්මාගේ මව කුස කියන්නේ කොයිසා අපුලෙන් පිටිච්ච තැනක්ද කියන්නේ.
ලේ සැරව දුගද පිළිකුල මේ සෑම දෙයකින් පිරිච්ච තැනක් මේක. ගර්භාෂ කුටිය කියන්නේ ඈ. ඒතකොට මේ ගර්භාෂ කුටිය මගේ කියලා මගේ තැන මගේ නිවස මගේ කාමරය මගේ කුටිය කියලා අපි මේක නම් වාසයක් අල්ලන්නේ කියන්නේ. එහෙනම් ඒතර බලන්න මේසා අපුල දෙයක් මේසා පිළිකුල් දෙයක් මේසා හිරගෙදරක් වගේ දෙයක් මගේ කියලා අල්ලාගෙන හිටියායි කියන්නේ මහත්යෝ තෘෂ්ණාපච්චය උපාදාන. තෘෂ්ණාව සිතා සකස් වුණා උපාදාන නෙමෙයි. තේරෙනවද? අයිමත් ඒතකොට මේක අපුලද ගඳද දුකද කියලා තේරුමක් නැහැ. ඇයි තෘෂ්ණාවයි උපාදානයි සකස් කරේ. තේරෙනවද? තෘෂ්ණාවයි උපාදානයි සකස් කරගන්න. එයා කොච්චර දැනුමෙන් උගත් දැනුමෙන් කොච්චර අවබෝධයෙන් ඉහළ ස්වාමීන් වහන්සේ නමක් එක්ක කොච්චර කතා කළත් ඒ ස්වාමීන් වහන්සේ කොච්චර මේක වැරදි කිව්වත් එයා පිළිගන්නේ නැහැ. තේරෙනවද? මොකද එයා මෙතන තෘෂ්ණාවෙන් ඒ දෘෂ්ටියට බැසගෙන ඉන්නේ. තේරෙනවද? කොච්චර මර දරුවාට මේක ඇතුලේ සරව තිබ්බත් ලේ තිබ්බත් රුධිරය තිබ්බත් ඒ දරුවාට මේ කලකිරීමක් සකස් වෙන්නේ නැහැ. මේක ගඳයි කියලා දැනෙන්නේ නැහැ. මේක අපුලයි කියලා දැනෙන්නේ නැහැ. මේක හිර විතරක් කියලා දැනෙන්නේ නැහැ. තේරෙනවද? එයා දකින්නේ මේක මගේ තැන මේක මගේ මේ සුව පහසු තැන මේක තමයි මගේ මේ ඉලක්කය මේක තමයි මගේ කුටිය කියලා. ඒක සකස් වුනේ කුමන් නිසාද? තෘෂ්ණාපච්චය උපාදාන. ඒකද මෙයා මේක අල්ලගෙන ඉඳලා 9 මාසයක් අල්ලගෙන ඉඳලා මහත්යෝ එයා 9 මාසෙදි ලෝකෙට එන්න කැමති නැහැ. තේරෙනවද? ලෝකෙට එන්න කැමති නැහැ. ඒක හරියට මීහරකෙක් මඩරේ läගගෙන ඉන්නවා නැගිටින්න කැමති නැහැ. මොකද එයා මේ මඩ තෘෂ්ණාවෙන් උපාදානය කරන්නේ. අපිට අපුලයි ඇයි මේ මීහරක මඩේ ඉන්නේ කියලා. තේරෙනවද? ඒක අපි මේ තියෙන අකුසල් ශක්තිය. නමුත් එයාගේ තියෙන අකුසල් ශක්තිය නිසා මාත් එයාට මඩ වගුරක් හැටියට දැනෙන්නේ. ඒක සැපයක් හැටියට දැක්කේ. අපි මේ කුෂන් කරපු ලස්සන මෙට්ටේක නිදාගෙන ඉන්නවා වගේ මාත් ඊට වඩා සැපයක් මේ මඩවල තුල ලබනවා. තේරෙනවද? ඒතර ඌරෙක් අසුචි ගොඩක් මැද ළඟලා ඉන්නේ මාත් දුකයි කියලා නෙමෙයි. ඒ කියාගේ සැපේ. ඒ සැපේ සකස්ුනේ තෘෂ්ණාවට අදාළව සකස් වුණා වූ සැපය කවදාකවත් ඒක වැරදි කියලා දකින්නේ. අපි කොච්චර ඌරේකට කිව්වත් මේකේ ලගින්න එපා මෙතන තියෙන අසුචි මෙතන තියෙන මඩ කියලා ඌර නොලගින්නවද? නැහැ. ඌරත් එක තරහලා නැන්නේ. එයා ඊට වඩා දෙයක් දන්නේ. එයා බැඳිලා ගියා වූ බැඳීමට අදාළව මාත්‍යෝ එයා හිතන සැපයක් නෙමෙයි. තේරෙනවද? දර 9 මාසයක් මව් කුසේ ඉන්න දරුවා ලෝකෙට එන්න කැමති නැහැ. එයා කැමති නැහැ. නමුත් එයා ලෝකෙට එන්න අවශ්‍ය සියලුම සාධක දැන් කුසය තුළ සකස් වෙලා තියෙනවා. තේරෙනවද? එයා අතපය විසි කරනවා කකුල් දෙක ගහනකොට අනත අම්මා දැන ගන්නවා. දැන් එයා ලෝකෙට එන්න සකස් වෙලායි තියෙන්නේ. නමුත් මහත්තයා එයා ලෝකෙට එන්න කැමති නැහැ. මොකද එයා මෙතන මව් කුස මගේ කරගෙන ඉන්නේ. මේක මගේ තැන මේක තමයි මගේ සැබෑම තැන කියන එක තමයි හිතාගෙන යා හිටියත් නමුත් ඉන්නකොට අන්න අම්මා තුල උපාදානයක් සකස් වෙනවා. දැන් ඔතන තමයි උතන එන්නේ. දැන් අම්මා තුල උපාදානයක් සකස් වෙනවා. මොකද අම්මාගේ උපාදානය තෘෂ්ණාව නිසා දරුවාගේ මූණ බලන්න ඕනේ, දරුවා මගේ කරගන්න ඕනේ, දරුවා ලෝකෙට බිහි කරන්න ඕනේ කියන අන්න අම්මා තෘෂ්ණාව සකස් කරගන්නවා. තේරෙනවද? දැන් මෙතන අම්මාගේ උපාදානයක් දරුවාගේ උපාදානයක් අතර ඝට්ටනයක් තමයි තියෙන්නේ. දරුවා උත්සාහ ගන්නවා කුස තුල රැඳී ඉන්න. නමුත් දැන් එයා වැඩිලා ඉන්නේ අතපය විසි කරනවා දඟලනවා. නමුත් එළියට එන්න නෙමෙයි යාට ඕනේ. අම්මා තුල උපාදානය ලියලනවා. දැන් මාස 9 හරි මන් දරුවාව උරුතල් කරන්න ඕනේ, බන් දරුවාව ලෝකෙට ගන්න ඕනේ, දරුවාව දකින්න ඕනේ කියලා. ඔය උපාදාන දෙක අතර ඝට්ටනයක් තමයි දරුවෙක් ලෝකෙට බිහි වෙනවා කියන්නේ. අපි උතන තමයි මුලින්ම හිටියේ. තේරෙනවද? ඒතකොට මේ උපාදානය තුල මාත්‍යෝ දරුවාගේ උපාදානයත් අම්මාගේ උපාදානයත් අතර ශක්තිය වැඩි කාගේ උපාදානයද? අම්මාගේ උපාදානය. තේරෙනවද? ඒතකොට අම්මාගේ උපාදානයේ ශක්තිය වැඩි නිසා අම්මා අර අපි කියනවානේ තටමනවා, දඟලනවා, වේ කරනවා. ඒ උපාදානයේ බලෙන් දරුවාගේ උපාදානයේ කඩලේ කියන කරනවා. තේරෙනවද? ඒතකොට එතන තමයි මහත්වෝ අපි මේ ලෝකෙට ආවාට පස්සේ අපේ උපාදානයේ මහත්වෝ මේතන සැපයි, මේතන හොඳයි, මේතන මගේ තන, මේක තමයි මගේ කුටිය කියලා මහත්වෝ අපි උපාදානය කරගත්තේ මේ පිළිකුල් සාගත ගර්භාෂය. ඒක තමයි උපාදානයේ ස්වභාවය. එතනින් තේරුම් ගන්න. ඒ තෘෂ්ණාව නිසා සකස් වුණා උපාදාන. තෘෂ්ණාව සකස් වුණේ කොහොමද? වේදනාව නිසා, පස්සේ නිසා. තේරෙනවද? දැක්කා, ඇසුණා, දැනුණා මේ දැක්ක දේ, ඇසුණ දේ, දැනුණ දේ තෘෂ්ණාවෙන් තෙක් කළා. තේරෙනවද? එතනින් උපාදානය සකස් කරා. දැන් අම්මාගේ උපාදානයත් මෙතනින් ක්‍රියාත්මක වෙනවා. දරුවාගේ උපාදානයත් දෙක තුල දරුවා ඇතුලේ ඉන්න හදනවා, අම්මා එළියට ගන්න හදනවා. අම්මාගේ උපාදානයේ ශක්තිය වැඩි, අන්න දරුවා ලෝකෙට බිහි වෙනවා. තේරෙනවද? එතකොට මේ දරුවා ලෝකෙට බිහි වෙද්දී බෙරිහන් දීගෙන කෑ ගහගෙන යා බිහි වෙන්නේ ඇයි? මගේ තනින් මා උදුරලා ගත්තායි කියන වේදනාව විරෝධය තමයි අපාය. විරෝධේ පාගන ද්වේෂය පාගන තමයි යා ලෝකෙට එන්නේ. තේරෙනවද? ඔය එන ගමනේදී කොතන හරි පොඩ්ඩක් වැරදුනොත් මහත්තයෝ අන්න දොස්තර මහත්තයා යාගේ උපාදානය අතර ගන්නවා. තේරෙනවද? දොස්තර මහත්තයා අන්න එතනදී යාගේ උපාදානය මම තමයි
දැන් මෙතන ලොක්ක කියන අන්නේ ඔපරේෂන් කරලා සැත්කම් කරලා සීසර් කරලා ඔය තියෙන එයාගේ දක්ෂභාවය මත එයා ඒක කරනවා. තේරෙනවද? ඒක නර්ස් නෝනාගේ දක්ෂභාවය මත එයාගේ උපාදානය තුලින් එයා ගන්න දෙයක් දෙන්න තියෙන එයාගේ උපාදානය තුල එයා ක්‍රියාත්මක වෙනවා. ඇටෙන්ඩන්ට් නෝන එයාගේ ක්‍රියා උපාදානය තුල ඒතර මහත්ම මේ සෑම දෙයක්ම සෑම කෙනෙක්ගේම මේ ක්‍රියාත්මක භාවයන් තෘෂ්ණාපච්චය උපාදාන. තෘෂ්ණාව නිසා සකස් වුණා පැතිය. තේරෙනවද? ඉතින් ඔතනදීම තමයි මහත්මයේ මහත්ය කියපු කාරණේ මතු කරගන්නවා. ස්වාමි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා එතන අසන කෙනා වෙන දෘෂ්ටීන් තුල නම් ඉන්නේ මහත්යෝ නිරේතුරුව මේ දෘෂ්ටිය සකස් වුනේ අර උපාදානයේ නිසාමයි. දෘෂ්ටිය කියන උපාදාන බැඳියා. ඒතර බැඳියාම සකස් වුනේ කුමක්ද කියන එක නිසාද කියන කාරණේ හොයනවා. තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව. කුමක් කෙරේ තෘෂ්ණාව? රූපය කෙරේ, වේදනාව කෙරේ, සංඥාව කෙරේ, චේතනාව කෙරේ, විඥානය කෙරේ. මේ මමේ කියලා ගන්නා උදැති දෘෂ්ටිය කෙරේ. තේරෙනවද? ඒතකොට මේ තෘෂ්ණාව තියෙන තාක්කල් මහත්යෝ අර දරුවා ගර්භාෂය මාලිගාවක් හැටියට දකිනවා වගේ තමයි අරයාගේ ස්වභාවය. එයා ඒ දෘෂ්ටිය මාලිගාවක් හැටියට දකින්නේ. එයා දකින්නේ මේක දෙයනේ මේ දෘෂ්ටිය දරාගෙන ඉන්න තාක්කල් මං සතර අපායටමයි වැටෙන්නේ සතර අපායටම වැටෙන්නේ දන්නේ නැහැ. දරුවා අර පිළිකුල් සාගත ගර්භාෂය තුල රාජ මන්දිරයක ඉන්නවා කියන කාරණේ තුල තියෙනා වූ චේතනාව තමයි උතනින් මතු කරගන්නේ. තේරෙනවද? නමුත් එහෙනම් මේ සියල්ල මේ විදිහට සකස් වෙන්නේ කුමක් නිසාද? තෘෂ්ණාමච්ඡය උපාදානං. එහෙනම් මීට මුල් වෙන්නේ මොකද්ද? අවිද්‍යාවමයි. අවිද්‍යාව නිරෝධය කිරීමේ මාර්ගයේ සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙනකොට තමයි මහත්යෝ අපි යම් ප්‍රමාණයකට මේවයි නිරෝධභාවය මතු කළ දකින්නේ. ඒතර අවිද්‍යාව නිරෝධය කිරීමේ මාර්ගය තුල ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් නොවන තාක්කල් මහත්යෝ අපි ඉස්සරහට කොච්චර දෘෂ්ටි දරාගෙන මහත්මෙක් ආවත් එයත් එක්ක අපි ගැටලා වැඩ නැහැ. හේතුඵල ධර්මයක් මොකක්වත් නැහැ. තේරෙනවද? හේතුඵල ධර්මයක් කරන්න දෙයක් නැහැ. අපිත් උතෙන් තමයි අතීතේ හිටියේ. අම්මාගේ අර පිළිකුල් සාගත ගර්භාෂයේ රාජ මන්දිරයක් හැටියට සැපසේ හිටිය කෙනෙක් තමයි මහත්යත් මම. තේරෙනවද? ඉතින් ඔතන තමයි අපිත් හිටියේ. අපි නොදන්නාකම නිසා. නමුත් දැන් අපි දන්නවා දෙයියනේ අපි රාජ මන්දිරයක් හැටියට මගේ කරගෙන 9 මාසයක් අම්මාගේ කුස ඇතුලේ හිටියා. ඒ කුස ඇතුලේ මේ වගේ පිළිකුල් සාගත දෙයක් කියලා දැන් අපි දන්නවා. ඒ නිසා ආයිමත් අපි ගර්භාෂයට ආදරය කරන්නේ නැහැ. ගර්භාෂය කෙරේ උපාදානයක් තෘෂ්ණාවක් අපි නැවත සකස් කරගන්නේ නැහැ. තේරෙනවද? ඒතකොට නමුත් දැන් අපි දන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිරෝධ කිරීමේ මාර්ගයේ ගමන් කරපු නිසා. තේරෙනවද? ඒ නිසා අවිද්‍යාව නිරෝධ කිරීමේ මාර්ගයේ ගමන් කිරීමෙන් තොරව මහත්යෝ කවදාකවත් මහත්යා ඔය කියනා වූ දෘෂ්ටි සාගත පින්වතුන්ලාගේ දෘෂ්ටින් ගැලවෙන්න ක්‍රමය ඒ හේතුඵල ධර්මය. මොකොත් නෑ. බොහොම ධර්මයේ ඒකයි කිව්වේ බුදුරජාණන් වහන්සේ ස්වභාව ධර්මයේ දේශනා කළා තියෙන්නේ අස්වභාව ධර්මයක් නෙමෙයි ස්වභාව ධර්මයේ තුල මහත්වයේ ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම මතවාදයක් මේකට දාලා නිරෝධ කරගන්න. අපි හදන්නේ දැන් එතකොට ඔබ වහන්සේ දේශනා කරන විදිහට මට හිතෙනවා මේක අපේ තියෙන අකුසලයක්ද කියලා. අපි අකමැති දෙයක් අපිට දකින්න සිද්ධ වෙන්නේ අපේ අකුසල විපාක. ඒ කියන්නේ අපේ දැන් අපේ පොඩි කාලේ ඉඳන්ම අධ්‍යාපන ක්‍රමයෙන් සකස් වෙලා තියෙනවා. ඔව්. උදාහරණයක් විද්‍යාත්මක ක්‍රමය කියලා එහෙම දැන් අපේ මනසට දානවා ටිකක් එක මහා ශ්‍රේෂ්ඨ අභිමානවත් විදිහට දානවා මේ විද්‍යාත්මක ඕන දෙයක් විද්‍යාත්මක දකින්න. එහෙම කියලා ක්‍රමයක් දානවා. එතන තියෙන්නේ හිම් පිළිම පංච උපාදාන ස්කන්ධයක් හදලා ඒ ක්‍රමයේ තුල තියෙන්නේම හොඳට බලාගෙන හිටියොත් අපි හන්නේ අපිට පොඩි කාලේ ඉඳන්ම හිතට දාන ක්‍රමය තමයි පංච උපාදාන ස්කන්ධයක් හදලා ඒ පංච උපාදාන ස්කන්ධ ආයතව පංච උපාදාන ස්කන්ධකින් තහවුරු කරලා අවිද්‍යාව තහවුරු කරන ක්‍රමය කියන්නේ පරීක්ෂණ උදාහරණ කියනවා ඒ වචන කියන පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය කියලා. දැන් පරීක්ෂණය කරලා කියන්නේ පංච උපාදාන ස්කන්ධ හදන එක. ඒක නිරීක්ෂණය කළා වෙනවා මේක අර පංච උපාදාන ස්කන්ධ ගැලපෙනවා ඉස්සරහ එකත් එක්ක. නිගමනය කියලා කියන්නේ අන්තිමට අර අවිද්‍යාවෙන්ම මොකක් හරි එකක් තහවුරු කරගන්නවා. දැන් එහෙම සංකල්ප වශයෙන් අපට පොඩි කාලෙම ලැබෙන මේ අධ්‍යාපන කියන්නේ විශේෂයෙන්ම බටහිර අධ්‍යාපන ක්‍රමය තුල. ඒකට පුරුදු වෙච්ච අපි බුදුදහමත් දකින්න බලාපොරොත්තු වෙන අපේ අන්දනේ අර පරීක්ෂණයකට දාලා ඒ වගේ එහෙම කරන්න බෑ. එහෙමනම් මේක අපේ දෘෂ්ටි සකස් වෙලා තියෙන ඒ පැත්තෙන්. දැන් එතකොට ඒක නිසා ඒක අකුසලයක්ද අපි හඳුනන්නේ ඒක අපේ දැන් මෙහෙමයි මහත්තයා දැන් මහත්තයා ඔය කතා කරන්නේ ලෝකය ගැන. එසේ. ඕක ලෝකය. එසේ. තේරෙනවද? ඕක මේ ලෝකයේ ස්වභාවය. එසේ. ඕක නැති කරන්න කවදාවත් බෑ. එසේ. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඔය ලෝක ස්වභාවයෙන් තිබව. තේරෙනවද? නමුත් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ලෝක ස්වභාවය තුල අපි නැවත පංච උපාදාන ස්කන්ධ ලෝකයේ භවයේ සකස් කරගෙන දුක් කරා යනවා කියලා. තේරෙනවද?
ඒ නිසා බුදුරජාණන් වහන්සේ තිබෙනා වූ සම්මුති ලෝකේ වෙනස් කරන්න ගියේ නැහැ. සම්මත ලෝකේ වෙනස් කරන්න ගියේ නැහැ. තේරෙනවද? එහෙනම් මේ මොහොතේ ওই ලෝක ස්වභාවය තියෙනවා. තේරෙනවද? ඒ ලෝක ස්වභාවය බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් මාත්‍ය සම්මා දිට්ඨිය කියන අර්ථය තුලින් ආරෂ්ඨාංගික මාර්ගය කියන අර්ථය තුලින් අපිට වෙන් කරලා පෙන්නනවා. එච්චරයි වෙන් කරලා පෙන්නන වෙන දෙයක් නෙමෙයි. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියන එක. ඒ නිසා ලෝකයේ ස්වභාවය ගැන මහත්ය ඔය කියන්නේ. නමුත් ඔය ලෝකයේ ස්වභාවය මහත්ය කවදාකවත් කාටවත් නැති කරන්න පුළුවන් කම නැහැ. තේරෙනවද? ඔය ලෝකයේ ස්වභාවය වැරදි කියන කාරණේ දුකයි කියන කාරණේ මතු කරලා පෙන්නන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ. තේරෙනවද? ලෝකෙට පහළ වෙන්නේ. ඉතින් මේ ලෝකෙට පහළ වුණත් මහත්යෝ ආස්වාදයටම ගිජු සමාධිය මහත්යෝ කවදාකවත් විස්තරණයක් ගැන එහෙම නැත්නම් ආදීනවයක් ගැන කතා කරන ධර්මයකට කැමති වෙන්නේ නැහැ. කැමති වෙන්නේ නැහැ. ඒකයි දකින්න. තේරෙනවද? ඒකයි දකින්න. ඒ නිසා නිරේතුරුම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිරේතුරුම ආස්වාදයේ වගේම මාත්‍ය ආදීනවියත් නිස්සරණයක් කියන කාරණා දෙකම කතා කරනවා. දෙකම කතා කරනවා. තේරෙනවද? ඒ නිසා බුදුදහම කියන කාරණේට මාත්‍ය මේ කාමයන්ට ලැබී වූ පින්වත් මනුෂ්‍ය ජනතාව මාත්‍ය කවදාකවත් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒක හේතුඵල තමයි. ඒක හේතුඵල තමයි. තේරෙනවද? මොකද ඒගොල්ලෝ ආදීනවියක් ප්‍රකාශ කරනවට කැමති නැහැ. තේරෙනවද? මේ ලෝකයේ කිසිම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ආදීනවයක් නිස්සරණයක් කොතනකවත් දේශනා කළා නැහැ. ඒ නිසා ආදීනවේ නිස්සරණය මතු කරන්නේ නැති ධර්ම වලට තමයි ඒගොල්ලෝ කැමති. තේරෙනවද? ඒගොල්ලෝ කැමති. නමුත් ඒගොල්ලෝ දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය වෙන කිසිම ධර්මයකට පසුබාන්නේ නැහැ කියලා. තේරෙනවද? අභිභවා යන්න බෑ කියලා. ඒ නිසාම දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ? කාමයට කැමති භාවය තියෙනවා, ඒ කෙරේ තෘෂ්ණාව තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට අවශ්‍ය විකෘති වූ ධර්මයක් බුදුදහම වශයෙන් එළියට දාන්න. එච්චරයි වෙන දෙයක් නැහැ. තේරෙනවද? ඒ කියන්නේ කාමයන්ට තියෙන ලැබිභාවය, රූපයේ තියෙන ආස්වාදයේ, කාමයන්ට තියෙන ආස්වාදයේ, වේදනාවට තියෙන ආස්වාදයේ බලවත් භාවය නිසා ඒගොල්ලෝ හදන්නේ මේ බුදුදහම අර වෙනස් ධර්මයක් කියලා ලෝකෙට දෙන්න. තේරෙනවද? එතනත් ඒ කාම තෘෂ්ණාවම තමයි ඒගොල්ලෝ. තේරෙනවද? නමුත් මේ දෙන මොහොතක් පාසා මාත්‍යෝ නිරේතුරුව මේගොල්ලෝ බරපතල එක පැත්තකින් මිත්‍යා දෘෂ්ටික භාවයට අදාළව කුසල රැස් කර ගන්නවා. ඒ වගේම ඒවා නිසා ගැටෙන අනිත් පැත්තෙන් ජනතාව නිරේතුරුව තව පංච නීවරණ වැඩි කරගෙන ඒගොල්ලෝ ශාසනය අයින් කර ගන්න ගමනක් යනවා. දැන් ඔතනදී මාත්‍යෝ දෘෂ්ටි මතවාද කියන කාරණා වර්තමාන සමාජයේ තියෙනා වූ දෘෂ්ටි මතවාද ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඉක්මවා ගිහිල්ලා නවීන විද්‍යාවට කැන දීලා දකින්නා වූ මනෝභාවයන් තේරෙනවද? මේවා දකිද්දි මාත්‍යෝ අපි ධර්මයේ දකින්න. දැන් උතන සමාජයේ තියෙන බරක් මේක තමයි. තේරෙනවද? අපි යන්න හදන්නේ අත්පල් බැඳගෙන. ඒ නැත්නම් අපි යන්න හදන්නේ සමාජය හදාගෙන. තේරෙනවද? මේ සමාජය හදනවායි අත්පල් බැඳගෙන යනවායි ධර්මයේ මේ ශක්තිමත් කරනවායි කියන සිතුවිලි මහත්වෝ පංච උපාදානස්කන්ධයක් මුත්‍ල දකින්න. තේරෙනවද? ඒක තෘෂ්ණාව නිසා සකස් කර ගන්නා වූ පංච උපාදානස්කන්ධය. තේරෙනවද? එතන කිසිම ප්‍රඥාවට අදාළ ධර්මතාවයක් පැහැදිලා නැහැ. තේරෙනවද? එයා දකින්නේ නැහැ මේ සම්මා සම්බුද්ධ ශාසනයත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියන කාරණය දකින්නේ. එයා දකින්නේ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පාරමී දම් පුරලා මේ අවබෝධ කළා වූ සම්මා සම්බුද්ධ ඥානය අවුරුදු 40ක් වෙනි කෙටි කාලයක් තිබ්බා වූ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්නේ නැහැ. තේරෙනවද? ඒ නොදැක්ම නිසාම මාත්‍යෝ නිරේතුරුවම මේ ශාසනය රැකෙන්න ඕනේ, සමාජය හදන්න ඕනේ, අත්වල බැඳගෙන මේකට යන්න ඕනේ කියන කාරණා තුලින් ඉඳන් අපි ලෝකේ දකින්න. මේ කතා කරන්නේ මායයයි කියන කාරණේ, පංච උපාදානස්කන්ධ මායයයි කියන කාරණේ අපි නිරේතුරුවම දකින්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා මේ මොහොතේ සමාජයේ මාත්‍යෝ මේ ආකාරයෙන් මේ කියනා වූ දෘෂ්ටි මතවාද දකිද්දී අපි සතුටු වෙනවා. අපි සතුටු වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ දෘෂ්ටි මතවාද 68ක් 62ක් තිබ්බා. තේරෙනවද? දෘෂ්ටීන් 62ක් එක්කයි බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයේ ලෝකයට දේශනා කළේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව සමාජයේ මේ මොහොතේ තියෙනා වූ තැනගෙන අපි ගැටෙන්න යන අවස්ථාවේ ගැටෙන මොහොතේම අපි අධර්මයේ නිසා අධර්මයට පත් වුණ කෙනෙක් බවට පත් වෙනවා. අධර්මයේ නිසා අධර්මයේ බවට පත් වුණ කෙනෙක්. ඒ නිසා බෞද්ධයෝ කියන්නේ මාත්‍යෝ අධර්මයේ තුලින් ධර්මය මතු කරගන්න කියලා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ අධර්මයේ තුලින් ධර්මය මතු කරගත්තා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව මාත්‍යෝ අධර්මයේ පසුපස්සේ අපි යනවා නම් ඒ යන මොහොතක් පාසා අපි ජීවිතේට අධර්මයම මතු. ඒ නිසා ලෝකේ ස්වභාවයෙන් කියන්නේ. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක අපිට නවත්තන්න බෑ. අපි නිරේතුරුව දකින්න ඕනේ
දෘෂ්ටි මතවාද කියන කාරණේ සමාජයේ වැඩි වෙන්න ඇයි දෘෂ්ටි මතවාද වැඩි වෙන්නේ කියන කාරණේ ගැන හිතන්න නෙමෙයි. මේ දෘෂ්ටි මතවාද තුලින් මේ අය කරගන්නා වූ අකුසල් කොච්චරනම් බලවත්ද කියන කාරණේ ගැන හිතන්නේ නෙමෙයි. එහෙම නැත්නම් සාසනයට මේ මොකද්ද වෙන්නේ කියලා අනේ අපෝයි කියලා කම්බුලට අද තියාගන්න කාරණේ නෙමෙයි. අපි දකින්න ඕනේ දෘෂ්ටි මතවාද තුලින් මහත්යෝ අතීත පංච උපාදානස්කන්ධය මතු කළ දකින්න අපි දක්ෂ වෙනවා. එතනයි දක්ෂයා කියන්නේ. තේරෙනවද? දෘෂ්ටි අනුන්ගේ දෘෂ්ටි මතවාද තුලින් තේරෙනවද? අනුන් බුදුරජාණන් වහන්සේට කරන්නා වූ අගෞරවයන් තුලින් අනුන් ධර්මයට කරන්නා වූ මදිපුංචිකම් තුලින් අපි නිරේතුරුව දෘෂ්ටි මතවාදයන් තුලින් අනුන් තුලින් අපි අධර්මයේ තුලින් අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. තේරෙනවද? අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළ දකින්න. තේරෙනවද? ඒ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගනිද්දී මෙවැනි දෘෂ්ටි මතවාද නිසා අතීතයේ ඇති කරගත්තා වූ මිනිසයා ඇති කරගත්තා වූ අකුසල් සංස්කාර නිසා අවුරුදු ලක්ෂ ගණන් කල්ප ගණන් දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාල උදා වුණ හැටි අපි මුලින් දකිනවා. එයි අනාගතයේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් අවුරුදු ලක්ෂ 25කට වැඩිය දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් අනාගතයේ තියෙනවා. එතන මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලය කියන්නේ කුමක ඵලයක්ද? මේ ධර්මයට එරෙහිව දෘෂ්ටි ගත්තා වූ මිනිසෙන් කරන්නා වූ අකුසල වල ඵලය. වෙන දෙයක් නෙමෙයි. ඒ අකුසල වල ඵලයයි මේ අබුද්ධෝත්පාද කාලයක් කියන්නේ. එනම් බලන්න සංසාරේ දෘෂ්ටි මතවාද නිසා ධර්මයට එරෙහිව ගත්තා වූ දෘෂ්ටි මතවාද නිසා බුදුරජාණන් වහන්සේ දෙවෙනි තැනට දාලා අනිකුත් අය පළවෙනි තැනට ඔසවා තැබීම නිසා කොයිසා සංසාරේ අපි අකුසල් කරගන්නේ නැද්ද කියලා බලන්න. දැස් දෙක පියාගෙන අනුන් තරන්නා වූ දෘෂ්ටියට දොස් කියන්නේ නැතිපා ඒක අපිට වැඩක් නැහැ. ඒ උනා ඒ යාගේ ස්වභාවය. අපිට නිවැරදි කරන්න අවශ්‍ය නැහැ. මොකද මම තාම නිවැරදි වෙලා නැහැ. මම තාම නිවැරදි වෙලා නැත්නම් ලෝකයා නිවැරදි කරන්නේ අපිට අදාළ දෙයක් නෙමෙයි. ඒ නිසා අනුන්ගේ දෘෂ්ටි මතවාද දිහා දකිද්දී අනුන් ධර්මයේ විවේචනය කරන දිහා දකිද්දී නිරේතුරුවේ දැක්ම තුලින් තමා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ සංසාර බය මතු කරලා ගන්න. තමා සංසාරයේ බුද්ධෝත්පාද කාලවල වල ඉපදිලා අසත්පුරුෂ ආශ්‍රයන් නිසාම වැරදි ආශ්‍රයන් නිසාම මිත්‍යා දෘෂ්ටික ආශ්‍රයන් නිසාම කොච්චර වැරදි මිත්‍යා දෘෂ්ටික මතවලට පැටලිලා සාසන අතුරුදහන් කරන්න කොච්චරනම් අවුල් වෙන්නේ නැද්ද කියලා හිතන්න. අතීතයේ මිත්‍යා දෘෂ්ටික වැරදි ආශ්‍රයන්ට අහු වෙලා වැරදි දෘෂ්ටි මතවාද දරාගෙන බුදුරජාණන් වහන්සේලා ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේලාට කොච්චර අපහාස කරලා සතර අපායට වැටෙන්නේ නැද්ද කියලා නින්දා. අතීතයේ වැරදි දෘෂ්ටීන් දරාගෙන රහතන් වහන්සේලාත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න ගිහිල්ලා කරගත්තා වූ අකුසල් නිසා කොච්චරනම් දුකට වැටිලා ඉඳ කියලා දකින්න. මේ දැක්ම තුළ ඉඳගෙන මහත්වෝ වර්තමාන සමාජයේ වෙනි වැරදි දෘෂ්ටීන් මතුවෙනකොට ඒ දෘෂ්ටීන් තුලින් අපි ධර්මයෙන් දකිනවා. දැන් උතනින් මේ සමාජයට වැරදිලා තියෙන්නේ. දැන් සමාජයට වැරදිලා තියෙන උඹ කොහොමද උතන? තේරෙනවද? ඒතර වැරදි කරුවෙක් කියන දකින්න යනවා වැරදි කරුවා තුලින් ධර්මයේ දකින්නේ නැහැ. වැරදි කරුවා තුලින් ධර්මයේ දකින්නේ නැහැ. අපි වැරදි කරුවා තුලින් ධර්මය මතු කරලා ගන්නවා. එතනයි අපේ දක්ෂතාවය. අපි වැරදි කරුවා තුලින් ධර්මය මතු කරගන්න නොගන්නා තාක්කල් අපි වැරදි කරුවෙක් හැටියට සමාජ ජීවත් වෙනවා. නමුත් ඒක අපිට තේරෙන්නේ නැහැ. අපි වැරද්ද තුල ඉඳලා අනුන්ගේ වැරද්ද හොයන ස්වභාවයට යනවා. තේරෙනවද? මොකද අපි අනුන්ගේ වැරදි හොයන ස්වභාවයට යන්න අපි තුල තව පංච නීවරණ වැඩෙනවා. අපේ තුල පංච නීවරණ වැඩෙන්න තව අධර්මයට අදාළ සංස්කාරය. ඒතකොට මෙහෙම වැඩිලා ගිහිලා යම් දවසක අපි මිත්‍යා මත දෘෂ්ටින් වලට වැටෙනවා. මොකද අපිට ලැබුණ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගත්තේ නැහැ. අපි අධර්මයේ දකිද්දි ධර්මයේ මතු කරලා ගත්තේ නැහැ. තේරෙනවද? අධර්මයේ දකිද්දි අධර්මයේ තුලින් ධර්මයේ දැක්කේ නැහැ. අපි නිරේතුරුවම අධර්මයේ තුලින් ධර්මයේ මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ අධර්මයේ තුලින් ධර්මයේ මතු කරගනිද්දී මේ සමාජයේ සිද්ධ වෙන්නා වූ සෑම ක්‍රියාවලියක්ම මාත්‍යෝ අපිට ආශිර්වාදයක්මයි. තේරෙනවද? ඒ නිසා මෙතන මේ කොතනකවත් වැරද්දක් සමාජය තුල නැහැ. මේ දකින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනය ශ්‍රද්ධාවයි කියලා. එච්චරයි. බුදුරජාණන් මේ ශ්‍රද්ධාවට වැඩි ධනයක් නැහැ. තේරෙනවද? මේ ලෝකේ කෝටිපතියෙක් ඉන්නවා නම් ඒ කෝටිපතියාගේ වත්කම මෙච්චර නම් ඒ සෑම වත්කමකටම එහා ශ්‍රද්ධාවේ වටිනාකම වැඩි. මොකද මේ කෝටිපතියාගේ වත්කම මෙච්චර වුණත් ඒ කෝටිපතියා මැරෙන වෙලාවේ සතර පායට වැටෙන්නේ
එහෙනම් ඒ සියලුම ධනෙට වඩා ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨයි. මොකද ශ්‍රද්ධාව යාව සතර පායට දාන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන සක්විති රජකමට වඩා ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨයි කියලා. මේ මුළු ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් කියන්නේ කොයිසා ඇසුරු තැනෙද තැනෙද මොන පින් කන්දරාව. ඒ රජකමට වඩා ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨයි කියන්නේ. මොකද සක්විති රජකම යාව සතර පායට දාන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාව යාව සතර පායට දාන්න. ඒ කියන්නේ මේ කාරණා තුලින් සමාජය තුලින් මතවාද දෘෂ්ටි වැපිරෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයන්ගේ අර්ථයන්ට බාහිර විකෘතීන් වැగిරෙන්න මාත්‍යෝ තව මේ ශ්‍රද්ධාව දුර්වල වෙනවා. ඒ නිසා මේවා තුලින් අපි අසද්ධාවේ ඵලයමයි අස්වැන්නමයි මේ දකින්නේ. ඇයි අසද්ධාවේ අස්වැන්න දකින්නේ? කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. දුර්වල නිසාම සතිය සිහිය දුර්වලයි. ඒ නිසා ධම්මවිජය බොජ්ජංගය ධර්මයට අදාළව වැඩෙන්නේ නැහැ. මිත්‍යා ධර්මයට අදාළව වැඩෙන්නේ. මිත්‍යා ධර්මයට අදාළව වැඩෙද්දී ඒ නිසාම සකස් වෙන වීරියක් මිච්ඡා වීරියක් බවටයි පත් වෙන්නේ. ඒ මිච්ඡා වීරිය නිසා සකස් වෙන ප්‍රීතිය පස්සද්ධියක් මිච්ඡා ප්‍රීතියක් පස්සද්ධියක් බවටයි පත් වෙන්නේ. ඒ ප්‍රීතිය පස්සද්ධිය නිසා සකස් වෙන සමාධිය උපේක්ඛාවක් මිච්ඡා උපේක්ඛාවක් සමාධියක් බවටයි පත් වෙන්නේ. මිත්‍යා ධර්මයන් දේශනා කරන විකෘති මේ සූත්‍රගත ධර්මයන්ට බාහිර විකෘති ධර්මයන් දේශනා කරන පින්වතුන්ලා තුන වීරියදී ප්‍රීතිය පස්සද්ධියක් තියෙනවා. ඒගොල්ලෝ සතුටෙන් කතා කරන්නේ ප්‍රීතියෙන් කතා කරන්නේ. ඒගොල්ලෝ උපේක්ෂාව සමාධියක් තියෙනවා. නමුත් ඒ සියල්ලම මිච්ඡා ධනෙටයි වැටෙන්නේ. තේන සම්මා ධනෙට වැටෙන්නේ නැහැ. තේන ඒ නිසා නිරේතුරුව මහත්වෝ මේ සෑම දෙයක්ම පින්වතුන්ලාට ලැබුණා වූ ආශිර්වාදයක් හැටියටයි දකින්නේ. ආශිර්වාද. මේවා දකිද්දී අපේ තියෙනා වූ අප්‍රමාදීභාවය අප්‍රමාදීභාවය බවට පත් කරගන්න. තේරෙනවද? දැන් මේ නිරේතුරුව මේ කසකාරයෙන් මේ ශාසනය අතුරුදහන් වෙන ශාසනය විනාශ වෙන ශාසනය දුර්වල වීමේ කසකාරයන්ගේ හඬ තමයි ওই විද්‍යා දෘෂ්ටික ධර්මයන්ගේ මේ වැපිරීම කියන්නේ. තේරෙනවද? මේ වැඩිවීම කියන්නේ. තේරෙනවද? ඒ නිසා මේක තුලින් ධර්මය මතු කරලා ගන්න. තේරෙනවද? දැන් මම භික්ෂුවක් හැටියට හෝ ගිහි කාලේ හැටියට හෝ ඔය සියලුම මේ ධර්මතාවයන් අපි ඇස්වලින් දැක්ක කන් වලින් ඇහුවා. තේරෙනවද? ඔක මේ මොහොතේ ඇතිවෙච්ච දෙයක් විතරක් නෙමෙයි. ඕවා අපි ඇස්වලින් දැක්ක කන් වලින් ඇහුවා. නමුත් කවදාකවත් ඒවා නිවැරදි කරන්න අපි ගියේ නැහැ. දුෂ්ටීන් 62ක් තිබුණ ලෝකේ දුෂ්ටීන් 62කින් එකක්වත් නිවැරදි කරන්න බුදුරජාණන් වහන්සේ ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගියේ නැහැ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ ආලාර කාලාම උද්දක රාමපුත්‍ර ළඟට ගියා. හරියන්නේ මෙතන කියන්නේ භවයට අදාළ වැඩසටහන උන්වහන්සේ ගියා. තේරෙනවද? උන්වහන්සේට මෙතන නෙමෙයි නිවැරදි තැන තියාගෙන උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න තාක්කත් කියලා. තේරෙනවද? එහෙම ගිහිල්ලා උන්වහන්සේ මේ දුෂ්ටීන් නැති කරගන්න උත්සාහ කළේ නැහැ. උන්වහන්සේ අවබෝධ කළා වූ ධර්මයේ දේශනා කළා. මොකද උන්වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ දුෂ්ටීන් කියන්නේ මාත්‍ය සංස්කාරික ඵලයක් කියලා. සංස්කාරික ඵලයක්. මොකද දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල ඉපදිලා මිත්‍යා දෘෂ්ටීන් වඩලා බුදුරජාණන් වහන්සේලාට එරෙහිව කරුණු දක්වලා ධර්මයට එරෙහිව කරුණු දක්වලා සංඝයාට එරෙහිව කරුණු දක්වලා මේ දීර්ඝ අකුසල් සංස්කාර මිත්‍යා දෘෂ්ටික සංස්කාරපච්චය විඥානං කියන ධර්මතාවයේදී අපි පිටිපස්සේ ගලාගෙන එනවා. ඉතින් මේවා තමයි මහත්ව ශාසනයක් විනාශ කරන්න ඉදිරියේදී මතුවලා එන්නේ. තේරෙනවද? ඒ නිසා මේ මතුවීම තුල ලෝකේ නිවැරදි කරන්න නෙමෙයි අපි ආයේ. තේරෙනවද? අපි නිවැරදි වෙලා මෙතනින් යන්න ඕනේ. අපි ඊට වඩා කතාවක් වර්තමාන සමාජයේ කියන්නේ නැහැ. ඊට වඩා කතාවක් වර්තමාන සමාජයෙන් මං ගත්තේ. මම සමාජයේ දුර්වලතාවයන් දකිද්දී මේ දුර්වල සමාජයෙන් මම ගැලවිලා යනවා කියන තැන මතු කරලා ගන්න. තේරෙනවද? ඒ එතන සකස් වෙන තැනදී මහත්වෝ බුදු ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩ. තේරෙනවද? සමාජය තුල සිද්ධ වෙන්නා වූ ධර්ම විරෝධී දේවල් බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයට වෙන්නා වූ අගෞරවයන් ඒ වගේම වැඩෙන්නා වූ මිත්‍යා ආරෂ්ඨාංගික මාර්ගයන් මේවා දකින්න මාර්ගය ලෝකයේ කෙරේ කලකිරීම ඇති කරගන්න. ලෝකයේ කෙරේ කලකිරීම ඇති කරගන්න. ලෝකයේ කෙරේ කලකිරීම ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ කියන අර්ථය ධර්ම රත්නයේ කියන අර්ථය සංඝ රත්නයේ කියන අර්ථය ජීවමානව අපිට මේ දකින්න අහන්න කියන්න ලැබෙද්දී බුදු පිළිම වහන්සේ නමක් තුලින් හරි මාත්‍යෝ මේසා දෘෂ්ටි මතවාද වැగిරෙනවා නම් අනාගතේ කොයිසා දුර්වල තැනක් එනවාද කියලා දකින්න. තේරෙනවද? දුර්වල තැනක් එනවාද කියලා දකින්න. ඒ දුර්වල තැනක් එනවාද කියලා දකින්න තැන ඉඳන් සංසාර බය මතු කරගන්න. තේරෙනවද? සංසාර බය මතු කරගන්න වර්තමාන පංච උපාදානස්කන්ධයේ තියෙනා වූ විසකුරු භාවය දකින්න.
මේ විසකුරු වර්තමාන පංච උපාදානස්කන්ධය විසින් බිහි කරන්නා වූ අනාගත විසකුරු දුක්ඛිත පංච උපාදානස්කන්ධයේ ස්වභාවය නෝනින් දකින්න. තේරෙනවද? ඒතකොට මෙහෙම දැක්ම දැන් කවුරු අපිට ලබා දුන්නේ? එහේ මේ වැරදි දෘෂ්ටි මතවාද කරකගත්තා වූ පින්වත් මහත්තුරු නෝල්ලාමයි. තේරෙනවද? ඒ නිසා ඒක අපිට ආශිර්වාදයක් එතන වෙන්නේ. තේරෙනවද? උතන තමයි බුදුරජාණන් වහන්සේ කියනවා. තේරෙනවද? නමුත් ඉතින් ලෝකයේ තුල ඉන්නෝවා නිවැරදි කරන්න යන පින්වතුන්ලා නමුත් මාත්‍රේ ඒක බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ එවැනි මාර්ගයක් සංඝයාවන අපිට හෝ උපාසක උපාසිකාවන් මහත්මයලට දේශනා කළේ අපිට කියලා තියෙන්නේ මේ සංසාර බය දැකලා මේ සංසාරයේ කටුකභාවය දැකලා මේ දුක දැකලා මේ සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධයේ තියෙනා වූ දුක්භාවය දැකලා අප්‍රමාදී භාවයට ඔබලාපත් වෙන්න කියන කාරණේ තේරෙනවද? අපි අප්‍රමාදී භාවයට පත් නොවන මොහොතක් පාසා මාත්‍යෝ අපි අනාගත මේ විපත්තියේ කොටස් කරවන බවට පත් වෙනවා. විපත්තියේ කොටස් කරවන බවට පත් වෙනවා. තේරෙනවද? මොකද දැන් මේවා වැඩෙන්න දකින්න අපි තුල මොකද්ද වැඩෙන්නේ? ද්වේෂය. තේරෙනවද? අපි නිරේතුරුව ව්‍යාපාදයේ දේශයේ කලකිරීම පංචවිවරණයක් මේ අපි වෙන්නේ. තේරෙනවද? කවුරු නිසාද මේ? අනුන් නිසා. අනුන් නිසා. අනුන් කියන්නේ කවුද? පංච උපාදානස්කන්ධ මායя. වෙන කවුරුත් නෙමෙයි. මේ පංච උපාදානස්කන්ධ මායя මේ කතා කරන වසවර්ති මායяගේ එක ධර්මතාවය ඊළඟ ධර්මතාවය පංච උපාදානස්කන්ධ මායя. නමුත් අපි වසවර්ති මායя ගැන අපි හොයනවා බලනවා වසවර්ති මායя අපිට කරදර කරයි කියලා හිතනවා. නමුත් මිනිස්යා තුළ සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධ මායяගේ තියෙන බලවත්භාවය දකින්නේ නැහැ. එහෙනම් මේ සෑම දෘෂ්ටි මතවාදයක්ම පතුරන්නේ කවුරුත් නෙමෙයි මේ මිනිස්යා තුළ සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධ මායяමයි. තේරෙනවද? එතකොට මායя කියන්නේ ගැටෙන දෙයක්වත් නිවැරදි කරන්න තියෙන දෙයක්වත් නෙමෙයි. මායя කියන්නේ අවබෝධ කළ යුතු ධර්මතාවයක්මයි. තේරෙනවද? අවබෝධ කළ යුතු ධර්මතාවයක්මයි. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම එවැනි ධර්මයන් කෙරෙහි අපි ගැටෙන මොහොතක් පාසා මාත්‍යෝ අපි ඒ ගොඩටම වැටෙන්නා වූ පිරිස් බවට අපි කවදාකවත් නිවැරදි අපි ධර්මයේ තුල ඉන්නවා කියලා කාටවත් අපිට කියන්න බෑ. තේරෙනවද? ඒ නිසා ලෝකයේ අන දිශාවට ගියදී ඒ ගැන මොහොතක්වත් හිතන්න යන්න එපා. තේරෙනවද? ඒ යන්නා වූ ලෝකයේ ගමන් කරන්නා වූ දිශාව තුල සකස් කරගන්නා වූ දෘෂ්ටි මතවාද අකුසල මේවා දැකලා මිච්ඡා වැඩෙන්නා වූ මිච්ඡා රෂ්ඨාංගික මාර්ගයන් දැකලා තමන් සංසාර බය ඇති කරගන්න. තේරෙනවද? මේ මෙතනින් ගැලවෙන්න බැරි වුණොත් මෙතනින් මේ මොහොතේ මේක මතු කරගත්ත නැති වුණොත් අනාගත කාලයේදී කොයිසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක් මිත්‍යා දෘෂ්ටික ධර්මයකින් මේක වැසිලා යන කාරණේ දකින්න. වැසිලා යන කාරණේ දකින්න. දැකලා නිරේතුරුව මහත්ව සංසාර බය එතනින් මතු කරගන්න. සංසාර බය. ඒ සංසාර බය නැති කරගන්න නැතුව මහත්ව බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන්ගෙන් බාහිරව අපි ධර්මයේ විග්‍රහ කරනවා නම් විකෘති වූ ධර්මයන් අපි දේශනා කරනවා නම් නිරේතුරුව මාත්‍යෝ ඒවා නිසා ඒ අය බලවත් වූ මිත්‍යා දෘෂ්ටික භාවයට අනාගතේපත් වෙනවා. නමුත් අපිත් එතෙන්ට යන්න ඕනේ. අනුන්ට සමග ගැටෙන්න ගිහිල්ලා අපිත් එතනට යන්න ඕනේ. අපි ගැටුණොත් නිරේතුරුව මාත්‍යෝ අපිත් අකුසල් සංස්කාර තුලින් අවසානයේ දෙගොල්ලම එක ගොඩකට වැටිච්ච පිටසක් බවට පත් වෙනවා. දැන් සද්ධාවේ දුර්වලභාවය තුල සම්මාදිට්ඨියේ දුර්වලභාවය තුල සකස් වෙන්නා වූ ඵලයක් තියෙනවා. තේරෙනවද? සද්ධාවේ දුර්වලභාවය මේ තුල සම්මාදිට්ඨියේ දුර්වලභාවය තුල සකස් වෙන්නා වූ ඵලය තමයි මාත්‍යෝ නිරේතුරුවම වැරදි දෘෂ්ටි සමාජගත වෙනවා. තේරෙනවද? වැරදි මතවාද, වැරදි දෘෂ්ටීන්, වැරදි සීල වෘතයන් මේවා සමාජගත වෙනවා. තේරෙනවද? එතන මේවා සමාජගත වෙන්නේ කාගෙන්වත් වරදින්වත් නෙමෙයි. කාගේවත් වරදක් නෙමෙයි. හේතුඵල ධර්ම. හේතුඵල ධර්මයේ මොකද්ද? සද්ධාවේ දුර්වලභ. සද්ධාවේ දුර්වලභාවය. තේරෙනවද? ද සද්ධාව දුර්වලභාවයේ කුමක් නිසාද සකස් වුනේ? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණී, නුවණින් මෙනෙහි කිරීම කියන කාරණා තුල. තේරෙනවද? ඒ කියන්නේ සමාජයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයන්ට අර්ථයට විකෘති ධර්මයන් පැතිරිලා යනවා නම් මහත්වෝ ඒ පැතිරෙන මොහොතක් පාසා අපි දකින්න ඕනේ සද්ධාවේ දුර්වලභාවය. සද්ධාවේ දුර්වලභාවය. තේරෙනවද? සද්ධාවේ දුර්වලභාවයම ඒ තුලින් දකින්න ඕනේ. තේරෙනවද? නමුත් ඒ පින්වතුන්ලා බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනවා. ඒ පින්වතුන්ලා ධර්ම රත්නය ගැන කතා කරනවා. ඒ පින්වතුන්ලා මේ අයිතිය හිමිකාරය බව කතා කරනවා. නමුත් මාත්‍රේ සෑම දෙයක්ම මිච්ඡා ශ්‍රද්ධාව ගණයට පැටලෙනවා. මොකද මේ මිච්ඡා ශ්‍රද්ධාව සකස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර ධර්මයන්ගේ අර්ථයන් මරාගෙන. තේරෙනවද? මරාගෙන මේ මිච්ඡා ශ්‍රද්ධාව සකස් වෙන්නේ. තේරෙනවද? ඒතකොට මේ මිච්ඡා ශ්‍රද්ධාව සකස් වෙන්න මහත්යෝ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ මේකෙන් මගහැරලා යන්නේ.
තේන සබ්බවසෝ සූත්‍රයේ දේශනා කරන මේ මගේ හැරලා යන්නේ කියලා. මොකද මගේ හැරලා යන්නේ කියන්නේ මේ මිච්ඡා ධර්මයන් සාමාන්‍ය මාත්‍ය ආස්වාදයේ වැඩි. ආස්වාදයේ වැඩි. ඒ ආස්වාදයේ වැඩි නිසා අපි නැවත එවන ධර්මයන් කරා ගියොත් නිරේතුරුම අපිත් ඒවට බැඳී යන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි ධර්මයන් නැහෙන තැන් මග හැරලා යන්න කියලා. එවැනි තැන් දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? ඒ නිසා එවැනි තත්වයන් නිරේතුරු අපේ ජීවිතයට අපි එකතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා එවැනි එසේ නොවුනොත් අනුන්ගේ අසද්ධාම නිසා අපි අසද්ධාව ඇති බවට පත් වෙච්ච අය බවට නිරේතුරුවපත් වෙනවා. තේරෙනවද? ඒ නිසා සමාජයේ මේ කියනා වූ තැන වැරද්දක් නැහැ. තේරෙනවද? වැරද්දක් නැහැ. ඒ කියන්නේ ගැටෙන්න යන්න එපා. ඒවා නිවැරදි කරන්න නෙමෙයි. ඒවා දකින්නේ නිරේතුරුවම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නේ සංඝ රත්නේ අයෝමේ ශක්තිය අයෝමේ ගුණය දකින්න. තේරෙනවද? සාරා සංක කල්ප ලක්ෂ ගානක් ලේ ඇස් මස් ඉස් දන් දෙමින් මේ මහා පාරමී ගමනක් සම්පූර්ණ කරලා අරසා කැපවීම අරසා සක්විති රජකම් අතහැරලා 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා මේ අවබෝධ කළා වූ සම්මා සම්බුද්ධ ඥානෙ තියෙනා වූ අසිරිමත් භාවය දකින්න. තේරෙනවද? ඒක මේ අවුරුදු 5ක් උපාධියක් කරලා එහෙම නැත්නම් ඊට වඩා අධ්‍යාපන සුසුකමක් ලැබපු කෙනෙක් එක්ක බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය කවදාකවත් ගලපන්නේ නැහැ. ඒවා ආසයි පොළොවයි වගේ දුරස්ත දේවල්. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ මුල් තැනට දීලා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් නිරතුරුව මෙනෙහි කරමින් සිහිපත් කරමින් සම්මා දිට්ඨිය අර්ථයේ භාවනාවක් හැටියට යොමු කරනවා. එතනදී ගොඩක්ම වටින්නේ මේ සම්මා දිට්ඨිය අර්ථයන් භාවනාවක් හැටියට පුහුණු කිරීම. තේරෙනවද? ශ්‍රද්ධාව සකස් කරගන්න මූලිකම දේ තමයි සම්මා දිට්ඨිය අර්ථයන් භාවනාවක් හැටියට පුහුණු කරන්නේ. යා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ධර්ම රත්නේ සංඝ රත්නේ ගුණයන් විතර මෙනෙහි කරනවා. නිරේතුරුව සිහිපත් කරනවා. සිහිපත් කරනවා වගේම මේ බුද්ධෝත්පාද කාලයක තියෙන අසිරිය වගේ මේ අබුද්ධෝත්පාද කාලයක තියෙන අමිහිරිභාවය දකිනවා. එයා දැස් දෙක පියාගෙන මොහොතක් දකිනවා සංසාරේ මං අබුද්ධෝත්පාද කාලවල වල ඉපදිනා ගස් ගල් ඉර හඳ තාරකා වලට වැඳ හැටියා නුවණින් දකිනවා. එයා දකිනවා අතීතයේ මේ අබුද්ධෝත්පාද කාලවල වල ඉපදිලා මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට මිත්‍යා දෘෂ්ටික යක්ෂයින්ට යක්ෂණියන්ට වන්දනා කරපු කෙන කාලේ. අපේ රටේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්නේ ඉස්සෙල්ලා ඕවට තමයි වැඳේ. වෙන දේවල් වලට නෙමෙයි. තේරෙනවද? දුරේ අබුද්ධෝත්පාද කාලයක තියෙන අමිහිරි මිත්‍යා දෘෂ්ටික භාවයේ දුක අකුසලයේ නුවණින් අපි දකිනවා. දැකලා බුද්ධෝත්පාද කාලයේ කෙරේ කැමැත්ත සකස් කරගන්න. ඒ ඡන්දය ඇති කරගන්න. තේන සද්ධාව තව වර්ධනය කරගන්න. ඒ වගේ නිරේතුරු මේ සම්මා දිට්ඨිය අනිත් අර්ථයන් නුවණින් දකින්න. තේන පටිච්ච සමුප්පන්න උපත කියන කාරණේ දකින්න. ඒ පටිච්ච සමුප්පන්න උපත කියන කාරණේ දැකලා අතීතයේ මම පටිච්ච සමුප්පන්නව ඉපදුනා වූ ශාස්ත්‍රීය ජීවිත නුවණින් මතුකොල්ල දකින්න. දකින්න මොහොතක් පාසා තව කුසලයේ කෙරේ පින කෙරේ ඡන්දේ වැඩි වෙනවා. තේන කර්මයේ කර්මඵල විශ්වාසයේ නුවණින් දකින්න අතීතයේ යහපත් දේවල් කරලා යහපත් විපාක හැටියට දැකලා මේ මොහොතේ යහපත් දේම කුසලයේම පිනම ජීවිතයට එකතු කරගන්න. තේන අතීතයේ අම්මා තාත්තාට සලකලා සක්‍රියා වෙච්ච හැටි දැකලා මේ ජීවිතේ අම්මා තාත්තලාට සලකලා කුසල් පක්ෂයේ පින වැඩි කරගන්න. මුලින්ම අතීතේ රහතන් වහන්සේලා සෝවාන් උත්තමයේ වැඩි හිටියායි කියලා දැකලා මට මේ ජීවිතයේදී සෝවාන් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න. ඕපපාතිකව දෙවියන් බ්‍රහ්මයෙන් උපදිනවායි කියන කාරණේ දැකලා මමත් ඕපපාතිකව දෙවියෙක් බ්‍රහ්මෙක් වෙනවා කියන තැන ඉඳන් කුසල්සිත වැඩි කරගන්න. දුර මේ සම්මා දිට්ඨිය අර්ථයන් භාවනාවක් හැටියට නිරේතුරුව මෙනෙහි කරන්න මාත්‍ය කුසල් පක්ෂයේ පින මොදුලා එනවා ශක්තිමත් වෙනවා. මොකද අපි මේ වැරදි දෘෂ්ටි මතවාද වලට වැටෙන්නෙම ඊට අදාළ අකුසල් අපේ පිටිපස්සේ මතුවෙන නිසාමයි. ඉතින් මේ අසත්පුරුෂ ආශ්‍රය මේක මතු කරලා තියෙන්නේ. ඒ නිසා මේ සම්මා දිට්ඨිය අර්ථයන් නිරේතුරුව මාත්‍ය භාවනාවක් හැටියට පුහුණු කරනකොට ප්‍රගුණ කරනකොට අයෝමේ කුසල් ශක්තිය අපේ ජීවිතේට වැටෙනවා. ඒ කුසල් ශක්තියම අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන මේ වැරදි දෘෂ්ටීන් මතවාද බිඳගෙන මේවෙන් බැහැර වෙලා අපේ මාර්ගය ඉදි කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. දැන් මහත්තයෝ මේ අපි මේ සද්ධාවේ දුර්වලභාවයන් ගැන කතා කරනවා. සද්ධාවේ දුර්වලභාවය කියන්නේ සම්මාදිට්ඨියේ දුර්වලභාවයනේ අමූලික සද්ධාව. ඒතර මේ සද්ධාවේ දුර්වලභාවය නිරේතුරුවම සකස් වෙනවා කියන කාරණේ මතක් මේ කතා කරනකොට මට මේ ගිය සතියේ එක අම්මා කෙනෙක් මෑණි කෙනෙක් ඇවිල්ලා අහපු ප්‍රශ්නයක් මට මතක් වෙනවා. ඒ අම්මා ඇවිල්ලා මගෙන් අහනවා ස්වාමින්වහන්සේ මේ කොත්තමල්ලි තම්බලා හවසට බුදුරජාණන් වහන්සේට ස්වාමින්වහන්සේලාට පූජා කරන්න කැප නැද්ද කියලා.
තේරෙනවද? ඒ කියන්නේ කොත්තමල්ලි තම්බලා එහෙම නැත්නම් ඔය තියෙනවා වෙනිවල් ගැට කොත්තමල්ලි හෝ වේවා ඒවත් තම්බලා පූජා කිරීම කැප නැද්ද කියලා. එතන මම අහුවා මෑණියෝ කවුද ඔය දේ කිව්වේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ නමක් කිව්වා කියලා කියන්නේ. තේරෙනවද? එතකොට දැන් බලන්න දැන් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කොත්තමල්ලි කියන කාරණය තැම්බනවායි කියන කාරණය තුල මේ ඒක අකැප දෙයක් කියන කාරණේ තමයි මතු කරලා මේ මෑණියෝ මගෙන් අහන්නේ මේක ඇත්තද නැත්තද කියලා. ඉතින් මං කෝ මෑණියෝ එවැනි කොතනකවත් ධර්ම විනේ කොත්තමල්ලි තම්බලා හෝ වෙන දෙයක් හෝ තම්බලා පූජා කිරීම අකපැයි කියලා සඳහනක් නැහැ. ඒ කියන්නේ ඖෂධයක්. තම්බලා පූජා කිරීම අකපැයි කියලා කාරණයක් නැහැ. ඒතකොට දැන් මේවැනි ප්‍රශ්න සමාජය තුල මතුවෙන්නේ කුමක් නිසාද? මේ සද්ධාවේ දුර්වලභාවයන් නිසා. ඒතකොට මේ සද්ධාවේ දුර්වලභාවය නිසා කල්යාණ මිත්‍රාශ්‍රයකින් තොරව සද්ධර්ම ශ්‍රවණය නැතුව නුවණින් මෙනෙහි කිරීම දුර්වලභාවය නිසා දැන් ඒගොල්ලෝ දකිනවා මේ කොත්තමල්ලි ඇටේ සත්වයක් පුද්ගලෙක් ඉන්නවා කියලා. කොත්තමල්ලි ඇටේ සත්වයක් පුද්ගලෙක් ඉන්නවා මේක තම්බනකොට ඒ සත්වයා පුද්ගලයා පීඩාවටපත් වෙනවායි කියන කාරණේ තමයි දකින්නේ. ඒතකොට දැන් මේවා මේ අසද්ධාම නිසාම සමාජය තුළ ගලාගෙන යනා වූ ධර්මතාවයන්. තේරෙනවද? දැන් අපි කේක් කෑල්ලක් කන්න ගියොත් සමහරලාට ඒ කේක් කෑල්ල තුලත් කෙනෙක් බිත්තරයක් කුකුල් පැටියෙක් දකින්න. කිරි වීදුරුවක් බොන්න ගියත් ඒ කිරි වීදුරුව තුර හලක් පැටියෙක් නැත්නම් එළදෙනෙක් සත්වෙක් පුද්ගලයෙක් දකින්න. තේන. ඒතකොට දැන් මෙවැනි දැක්මල් දිගෙන් දිගට වර්ධනය වෙලා දැන් ඉදිරියේදී කොත්තමල්ලි ටිකක් තම්බන එකත් අකපැයි කියන තැනට හිතන්න පුළුවන් සමාජය සකස් වෙනවා. ඒතකොට මේවා හේතුඵල ධර්මයන් හැටියටමයි අපි දකින්නේ. එතකොට මේවා හේතුඵල ධර්මයන් හැටියට නිරේතුරුව දකිද්දී අපි දකිනවා අනතුර මොකක්ද කියන තැන දැකලා අපිට අනතුරින් මිදීමේ ශක්තිය අපිට මතු කරලා ගන්න පුළුවන්. තේරෙන? ඒ නිසා මොකද අසද්ධාව වැඩි වෙන්න සමාජය තුල නිරේතුරුවම අපිට අහන්න දකින්න ලැබෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත විනයගත ධර්මයන්ට විරුද්ධ අර්ථයන්මයි. තේරෙන? වර්තමාන සමාජයේ බුදුරජාණන් වහන්සේගේ උපත පිරිනිවීම බුද්ධත්වයේ කියන කාරණා ස්ථාන පිළිබඳවත් ප්‍රශ්නාර්ථයක් තමයි තියලා තියෙන්නේ. මෙච්චර පැහැදිලි සූත්‍රගත ධර්මයන්ගේ මේවා සඳහන් වෙද්දී මේවා මතු කරමින් සමාජය තුළ ප්‍රශ්නාර්ථ ඇති කරන දිශාවට යන බවක් පේනවා. තේරෙනවද? එතකොට මේ සෑම දෙයක්ම සකස් වෙන්නේ එකම එක හේතුව තමයි කල්යාණ මිත්‍රාශ්‍රේත් සද්ධර්ම ශ්‍රවණේත් නුවණින් මෙනෙහි කිරීමේ තියෙනා වූ දුර්වලතාවය. ඒතර ඒ නිසා නිරේතුරුව පිංගතුල්ලා දක්ෂ වෙන්න ඕනේ මෙවැනි සූත්‍රගත ධර්මයන්ට බාහිර ධර්මයන් සමාජය තුළ ඇසෙනවා නම් ඒක ධර්මයක්. ඒ තුලින් ධර්මයමයි අපි දකින්න ඕනේ. ඒ ධර්මයේ තුලින් දැකලා මේසා විකෘති ධර්මයන් සමාජගත වෙනවා නම් අපි වහවහ මේ සමාජයෙන් මිදෙනවායි කියන කාරණේට මේ සමාජයේ කමටහනක් අරගෙන අපි මේ සමාජයෙන් මිදෙනවායි කියන කාරණේ තමයි අපි සාක්ෂාත් කරගන්න ඕනේ.